ඉතින් ස්වාමීන් වහන්සේ ධම්මවල හරි. ඉතින් ඒකත් එක්ක අපි සසිපායතනේ මොලේ කොට අභිධර්ම දේශනා 50ක් කරා. ඒ 50 සමග අතර කරා. ඊට පස්සේ ගොඩක් අය ලංකාවට රජුගේ ඔලිම්පික් කරා. ලෝකයේ පුරා යාපු ඒවත් ක්‍රිකට් අය ගොඩක් දැක්කා. ඒකට ස්වාමීන් වහන්සේ ගොඩක් විදේශවල අටවල් ගණනාවක් දේශනා දීලා ලංකාවේ වඩා අහන්නේ ක්‍රිකට්. විදේශවල ඒ වහල හිත සුපත් කරගත්ත පිළිස. මොනවාද අපි කියලා තුනක් පත් වෙනවා. අපිට කොල්ල පත් අපි ගාව හදලේ කියන්නේ එදා සම්බන්ධ ඒවා හදලා අපි ඉස්කෝලේ ඔන්ලයින් ක්ලාස් කරා. ඉතින් අපි ඒවගේ ව්‍යාප්ත කරගෙන යනවා. ගාලේ තමයි සාරවත්සේදී ඒ පොසෙවන මේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඉතින්දී ඒ කාලේ පොඩි විදේශිකයෝ එනවා ධර්ම සාකච්ඡා කරනවා. ඉගෙන ගන්න සමාජ සංචාරයේ නාය ඒවත් සම්බන්ධ වෙලා ඒවා කරගෙන හිත සුවපත් කරගන්න මඩේ වල කලින් මොටි ක්ලික් කරලා ඒකම තම සාහිල උත්තරයෙන් ඉස්සපත් කරගෙන ලෙවල් එකට ගෙන්න ඉස්සෙන්නේ ඒකෙන් දුන්නේ ඉතින් ඒකත් එක්ක මේ වැඩසටහන මේ මම කරන්න කියන හිතේ මේකට පස්සේ තමයි කළා ඒ තුනම කාරණා කරන්න කියලා හිතුවේ ඔගොල්ලෝ මොනාර පුතා කොනා බොක්ස් කියලා අහලා ඇති දැන් YouTube channel වල ප්‍රධාන චරිතය YouTube එකේ පෙරදර බලතුව වැඩ කරන ඒකත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ කරලා ඇත්තටම ඕලාවල විශ්වවිද්‍යාලයක නේද ඉක්මුණකට තියෙනවා බොහොම මහන්සි ඉගෙනගෙන ඇවිල්ලා ඒ අලුත් ගමනක් මුදිරිනේ ආරම්භ කළ තියෙන මොකාලකට පැත්ත ආර්මයක වැඩ කරන අතරේ පොඩි කාමරයක ඉඳලා තමයි ඒ දෙකකට දැන් විශ්වවිද්‍යාලේ වැඩ කරන අතරේ ඒකත් අපේ හාමුදුරුවෝ එක්ක අපේ ව්‍යාපාර දෙකකට වුණේ ආවේ. ගාවන ලාභාවේ 105ක් තියෙනවා මොනක් වතුරේ නැහැ. අය සල්ලි වලට වතුර අපි තුන්කාර සල්ලි දෙන්නවා. එහෙම නෙවෙයි දිනපතාම මුන්න වතුර නැති කිලෝමීටර ගණන් පයින් තියෙනවා. අද ලීටරයක් කියලා එකයි. ඒ වගේ සල්ලි දෙන වතුර අරගෙන ඇවිල්ලා මොන වතුර ටික රටක් විදිහට අලගාට වෙනවා අපේ රටේ මොන වතුර ටික මෙච්චර අපේ නිකන් බැරිද කන්න කැම ටික හරියට දින 205 ලැබුණට දිගන්න බැරිද තියෙනවා. ඉතින් මේ මොනකට ඒක සම්බන්ධ පස්සේ අතරම ඔහු ලොකු මේ වැඩසටහන ගැන සම්මානසෙත් එක්ක කියන ඒ වැරි සිදුවන සමාර්ථකයේ මුලින්ම අප්ඩේට් කරනවා. ඉස්සර ඒ පාසල ගැන ඉස්සර ඒ වහනහ අපිට උදව් ලැබෙන මේ තාත්තගේ ව්‍යාපෘතියක් පස්සෙන් පිළිවෙල කරගෙන යනවා. මේ සම්මානසෙත් සම්බන්ධලා ඉස්සලා ඒකේ පිළිවෙලට මාර්ගික වේලා දෙකක් හඳුන්වන එකට දෙන්නේ බෑග් එකට ගන්නවට එක්ක අපේ ස්වාමීන් වහන්සේ ඒ කාර්ය සම්බන්ධ වෙලා ඉඳන් කරමින් කුම්මේ හඳුන්වනවා. ඒ ළමයි ඉගෙන ගන්නවා. ඉතින් ඒකට පොඩි ක්‍රිකට් නියක් හදනවා දෙදසලා. මොකද අපේ රටේ ඉතින් සමාජයේ දුර දුක කරන්නේ කොහොමද වෙන්නේ? අපේ මිනිස්සුන්ට ඒ පැත්ත එහෙම ඉන්නවා. කොහොනිකා ඒ මට්ටමේ ගන්න ඕනේ නැහැ. මේක මට්ටමේ ගන්න ඕනේ නැහැ. ඒකනේ වෙන්නේ. වහිනිය අපේ රටේ දරමු. සිංහලද දෙමළද මුස්ලිම්. ඒ ප්‍රශ්නයක් දෙකේ හදාගන්න සමතයි. ඉතින් අපි හැමදාම කරට හදාගත්තත් මේ පන්තිවල අපි ආගම්ඥාන තුලදී කියලා සල්කල කියන්නේ නේ. අපිට වැඩිපුර මේ පාසල් බේදයක් කරන්න කියන්නේ ප්‍රදේශ බේදයක්. අපේ රටේ දරුවෝ කියන හිතලා අපි හැමදාම කියන්නේ. ඒ විදිහම ගණනන්නේ අපි නිසා ළමයි වේද වලින් ගන්න ළමයි ඉන්නවා. ඉතින් ඒකත් එක්ක මොනවා අපි මේ වැඩසටහනේ මේ උදා ඉස්සර කරයි අවුරුද්දක් ඉතින් ඒ YouTube එකේ ඉන්න වැඩසටහන මම බලලා හරි සතුටුනා අපේ සම්මානසි මේ කියන්නේ සින්දුවක් අරගෙන ඒකේ තියෙන විග්‍රහය තියෙන ගැඹුරු අර්ථය පසුට ඉස්සර කරනවා.
ඉතින් මට හිතුණා මේ කරුවන්ට ඒ හිතත් එක්ක යන මේ තුන්ගේ වේදපාවිලන් ශේෂ දාර්ශනිකය ඒ විශ්වාස කොයිදී කතාම ඒ ඉස්සර හිතගෙන කියන දේ යම් දෙයක් ඕනකට වෙනස් දෙයක් කරනවා. ඕනනම් අපි පාඩේට පදාපත් දෙන්න උදාහරණ කරලා මේකක් මොකද කරන්නේ? ළමයි මොනවද කියනවා කියනවා අවසන් කරනවා පන්තිච්ච. මම හිතුවා නිකමට ඒ අවුත් ඒක කරන්නේ. මුකාලයක් කරන්නේ. ළමයි කිසිම දෙයක් නැහැ අවස්ථාවක් දෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ සමහර කෙනෙක් ජීවිතයේ අදට නොවෙන්න පුළුවන්. අද ඔය ඉඳලා මතකද අනම් ජීවිතය ඔයගොල්ලන්ට මේ කියන කාරණා සමාන අපි කියන ඒවා ජීවිතේ ඕන වෙනවා අවුරුදු 20ක් විතර යන පුළුවන්. ඒක පොඩි වෙලාවකදී වචනසෙන් මොනවද ඇවිල්ලා ඔය වැඩ කරන මේ කිව්වනේ. ඒ සමාන අපි අන්තිමේ වචන වලින් අපේ ජීවිත වෙනස් වෙනවා. ශක්තිමත් වෙනවා. දැන් උදාහරණයක් ශක්තිමත් කරගෙන ඉන්න කියන එක හිතාගෙන අපි හිතේ මොනවාද ශක්තිමත් කරන්න උදා දෙයක් කරනවා. වැඩසටහන් කරනවා කවදාද ඒවා අරන් තමයි කරන්නේ වැඩ කරන්නේ. අපිට ඕනේ මේ රට අතරම සමාධිය දානෝක්‍යය රටක් වඩපත් කරනවා. ඒ සඳහා තමයි මේ වචනයක් හැමදේම කරන්නේ. විශේෂයෙන්ම කොරණ පිළිවි හොදන්න කරලා තියෙනවා අපි ගොඩක් දේ කරනවා. හරි පොඩි පැටර්න් එකක් හදලා යූස් කරනවා කොම්පිටිෂන් කිසිස් ඇප්ලිකේෂන් කරනදී ගොඩක් දේ කරනවා මේ මහන්සිය. කැපෙන අපි මොන්නේ පිළිපිලි වගේ කී කරනවා. උදාහරණයක් අපි ක්ලාස් කරන එක මාර වටිනවා. ඒක හිම්බේ කරන්න ඕනේ පාර්ට් ටයිම් ජොබ් නෙමෙයි ෆුල් ටයිම් ජොබ්. ඒ නිසා අපි කවර් කරලා සම්පූර්ණ කාලය ගන්නේ නැහැ. මම මේක ඉස්සර කරලා උදාහරණයක් දෙන්න. මොකද ඉස්සර කරන්නේ මේ අද වැඩසටහනක විශේෂයෙන් අපේ ඉන්ටර්නලේ නායක ස්වාමීන් වහන්සේ ගෞරවණීය මේ වැඩසටහන කතා කරන ගෞරවණීය අර දැන් මම දකින්නේ මේ සම්ප්‍රදායික ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. හරි. දැන් එළියේ එක සීනක් වෙන. අතුලේ තව දෙයක් කරන හිම ස්වාමීන් වහන්සේ කොහොමද විලාසී? ඉන්දාස කියන එක ඒ කියන ඉන්දාස තමයි ඉන්දාස ගතිය. පාත වේගෙන ඉන්දාස. අර ඒක වෙනම අමුතු වෙන එකක් වෙන එකක් මේ ආරක්ෂා සිවුරක් දාගෙන ඉන්නවා කියන්නේ ඒ හිරවීමක් තියෙනවා. අපේ නිදහස තියෙනවා. මම මේ මොකද කෑ ගන්න ඕනලා කෑම බීමක් ගන්න. දැන් අපේ සමාජයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පුදුමාකාර හිරවීමක්. ඒ ධර්මයේ කියන මේ බෞද්ධ දර්ශනයේ කියන ස්වාමීන් වහන්සේ දැන් මේ අපේ ස්වාමීන් වහන්සේ මානවලා තියෙන යම්කිසි සත්‍ය ගවේෂණය ඒ අපේ YouTube එකේ ස්වාමීන් වහන්සේ දේශනා සැසිෆික් දේශනා ආවා. ඒ තරුණ ඉංජිනේරු ගොඩක් ස්වාමීන් වහන්සේ අතේ මහත්ලා ඉන්නවා. අයිඩි ඉංජිනේර්ස් තමයි අවබෝධයෙන් බලන්නේ ඉංජිනේරු. ඒ වාරදීලා නොයිස් තමයි මහත්ලා ඉන්නවා. සුමදාම් දෙකේ අපේ සැසිෆික් දේශනා අහනවා. ඒ ලංකාවේ මොකද වලින් වලදී ඔය ඉන්නේ නොයි කෙනෙක් ඒ හිත කියන දැක්කත් ඊට වඩා සුවයක් ඒකේ නේ සුවේදී ඒකයි තීන් ඒක අපි මොකද මේක ගන්න බෑ ඒක අමුතු දෙයක් ඉතින් ඒ නිසා සමාජයේ අපරාධ ලෝකෙක කියලා මහනුවරින් මේ ඊට දෙයක් වඩා කරගෙන ඉන්න ඊට වඩා මිනිසුන්ගේ අතලම සුපත් කරලා ගොඩක් දේ දිහා අපේ කෙනෙක්ටයි මම ඉංජිනේරින් කෙනෙක්ටයි මම ස්මාර්ට් දෙන්නේ. සමාජවාසී අපි අදාළ සාහිත්‍ය ඉතාලියානු ලංකාවේ පැනලි එයා ඒ සමාජවාසී ධර්මයේ කියන්නේ එකම පරිවර්තනය කරලා තියෙන මත හිත මාර්ගයේ විසඳන වෙයි. ඒ සාහිත්‍ය හතරේ මුලින්ම පොඩි උදාහරණයක් ඒ ඉතාලියාවේ ආවා. ඉන්ටර්නෙට් සුවය ඒ වෙලදී ගන්න සමාජස් එළිම කියලා තමයි. අරයා කල්පේ කියලාගේ ඉතාලි භාෂාවෙන් නම් කියන වචනේ අදහස ඒකට ප්‍රශ්නේ විසඳුවා. මේ උත්තරේ දෙන්නට අපි පරිවර්තනය කළා ඒ වගේ එකක් අහන්න. මේ ඉතකලක සමාජයේ මේ ගාමේ තියෙන අවශ්‍යම නැහැ. මොකද ජීවිතේ මොනවද ඒක? උත්තර දෙන්නේ විඥාන
සමාජයේ බැලන්ස් සතුටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිනන කරගෙන අපි රට දියුණු කරගන්න බෑ හැම වෙලේම ප්‍රශ්න. ඊයේ තලේ වැඩ කරන්න බෑ මම වෙන්නේ. එක්කෙනෙක් කියන්නේ මොඩල් වල ලොකයි. ඒතර වැඩ කීපයක් කියන්නේ කාටද වෙන්නත් වැඩ කරන්නේ. ඒ නිසා ඔය ප්‍රශ්න නිසා කටේ දිනුනේ නැහැ. අපි උඩ ගැන්නේ ඒක නැති කරන්නේ. සමුදාය කතා කළේ කියන්නේ අපි කොහොමද ඔයගොල්ලන්ගේ දරුවෝ තාම 10 ක 15 මේ විදිහට ටියුෂන් එකට වෙනවා. රටේ දිනුවක් නේ. ටියුෂන් කියන එක රටේ විපත්තුක එක්තරා සාක්ෂියක්. ටියුෂන් කියන එක ප්‍රතිපදික නෙමෙයි. මේ අපි දුප්පත් රටවල් විතරයි. හරිද? රටවල් ටියුෂන් අවස්ථාවක් නෑ. මේ විද්‍යාකාරී විවාහ කරන අවස්ථාවක් නෑ. ඒක නිසා ඒක තේරුම් ගන්න. ඔබ මානසිකව අනාගත පාරකට වෙනස් කරන්න හිත මධ්‍යස්ථ කරගෙන වැඩ ඕන තරම් කරන්නේ මානසික දෙන්නේ. ඒක තමයි ඇත්ත. අයිති දේශයේ ඉන්නේ අවමානකට තියෙන මාර්ගය ඕන තරම් ඕන පරිසරයක අමාල කරන්නේ අපි සුසාර කරන්නේ මුල් කරන්නේ අනිත් ඉන්න මිනිස්සු එන්නේ වැඩ කරන්න බැහැ දැන් අමුල වෙනස් ඒ නිසා මම අපේ දෙදගලේ නායක ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා මේ වැඩසටහන අයිබෝන් මේ කවුරුත් එක්ක කලින් වාත් වලවගේම මේ ක්ලාස් එකේ නෙමෙයි කුරුණෑගල ඉගෙනගෙන අද කැම්පස් එකේ ඉන්නේ මම කොහෙන්ද ගියා හැබැයි පුංචි වෙනසක් තිබ්බා ඒ කාලේ මාති අන්තිම දවසට අපිට මේ වගේ අවස්ථාවක් ලැබිලා නැහැ. අපි ගුරුවරු දැකලා තියෙනවා, ගුරු හොරු දැකලා තියෙනවා. හැබැයි ගුරු පියවරු හැමෝටම දකින්න වාසනාව නැහැ. ඒ වාසනාව මේ මම ඉස්සරහින් හැමෝටම දෙනවා. මොකද අපි ඉස්සර කියන්නේ ගුරු පියෙක්. අවසර වෙන අතුරුනේ මම මේ කරන වැඩසටහන මම කොරෝනා රෝග සිහිපත්‍රයේ මාසික බාරක් සතියේ බාරක් ගන්න මම ගත්තේ. හැබැයි පළවෙනි වැඩේ ඉස්සර දැකලා අපිට එන්න කියනවා. පළවෙනි අපි ඊයේ තුගේ වැඩ කරා. වැඩි කතාව අවන්නේ අපි මුලින්ම රෙඩියන් සරත්නන්ද මහත්තයා සින්දුවක් ලියනවා මේ පොල්පිණි ගෑන සැන්දෑවේ ඔබගෙන් සමුගෙන යා යුතුයි. තවමත් ඔබ ඇත සුවනින්දේ ඒකයි මාන කියන්නේ. මේ සින්දුව අහනකොට පළවෙනි දවසේ මම මතක් කරගන්න ගන්නවා. කෙල්ලෙක් ඉන්නවා, බොල්ලෙක් ඉන්නවා, දෙපැත්තේ හැරෙන්න හම්බෙලා යන්න ලව් ස්ටෝරි. ඔබ තමයි අපි හැමෝටම මුලින්ම ඔළුවේ. හැබැයි මේ සින්දුවේ අපි කාටවත් නොතේරෙන කවුරු නොදන්න අර්ථයක් අපේ හැමෝටම කියලා දුන්නා. අපි සින්දුව අහලා ඒ අර්ථය. මේ චෙක් පොයින්ට්ස් අනිත් ගන්නෑමේ රිද්මයි එනවා, අසිතයි එනවා, ජුනයි එනවා. අපි හැමෝටම
මේ සිංදුව අප හැමෝටම කිසිප දෙනෙක්ට ඇර අනිත් අයට හිතෙන්නේ නැත්තේ මට හිතුණු තේරුම තමයි. හැබැයි අපි දැන් ඉගෙන ගමු ඒ සිංදුවේ අපි හැමෝම දැක්ක ඒ දේ. අවසන් කරගන්න. හොඳලාට තේරෙනවා අමිතුස් ඇල දාබල දාන මේ සින්දු පිළිබඳව දැන් මේ විස්තර කරනකොට මේක දැන් මේ කොලාර තමයි මේක එළියට ගෙනාවේ. නැත්නම් සාමාන්‍ය අපි ක්ලිප් එකක් කරනකොට සමහර වෙලාවට යාළුවොත් එක්ක යනකොට සමහර ෆ්ලයිට් එක යන වෙලාවට මම සාමාන්‍යයෙන් ගමනකට වෙනක් කරනකොට 4-5 දෙනෙක් යනවා. මේ අදත් 5 දෙනෙක් ආවා. එතන මේගොල්ලෝ එක එක සින්දු අහනවා තේරුම් ගන්නකොට මොකක්ද ඔයගෙන් හිතෙන්නේ. ඇත්තටම මේ සින්දුවක් අපිට ගායකයෙක් වෙනවා. නැහැ. මොකද මේකේ ඇත්තටම මේ ඉන්න අපිට සැකවුම් කෙනෙක්. ඒ තමයි මේක ලියන කෙනා. යාගේ මනෝභාවය තමයි ගීතයකට කරන්නේ. මටත් ගීත ලියන්න පුළුවන්. එතකොට ඒ හැමතිස්සෙම අපේ මනෝභාවය තමයි වචන වලට පෙරලන්නේ. එතකොට අපිට මේ මනුස්සයෙක් මේ වෙලාවේ ඇතුලේ සිතුවිල්ලක් තමයි එයා ඒකේ ඒ මනෝලෝකයේ තුල ඉඳලා ලියන්නේ තමයි ගොඩක් ගීතයක සංගම වාක්‍යයේ තියෙන එයාට අන්ත රචකයා. මේක ලියන්නේ සරත් වෙලාවක මහත්තයා. මම මේක දැන් මේක මේ ගීතය කියලා මමත් එච්චර අහලා තිබුණේ නැහැ. අපි අර 11 යන ගීතයක විස්තරයක් කරනකොට මේක කියා දෙන්න කියලා ළමයි කමෙන්ට් බොක්ස් එකේ දාලා තිබුණා. ඊට පස්සේ මම කීප වෙලක් අහනකොට මට තේරුණා මේකෙත් අර බුදුහාමුදුරුවෝ ජීවිතයත් එක්ක සම්බන්ධ දෙයක් තමයි තියෙන්නේ. එතකොට ගීතය ගත්තහම මිනිස්සේ මෘදු කරනවා. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එනකොට උගලහන සොලොස් කලාවක් අරගෙන ආව කියලා අහනවා. දැන් අපි අපේ රට ගත්තහම දූපතක් නේ. අන්දමාන් දූපත කියලා. මේ අන්දමාන් දූපතේ උඩි හෙලිකොප්ටර් යනකොට ඒ දූපත් වාසීන් අදලා කුඩු ගහනවා. වෙයි. දැන් හෙලිකොප්ටර් එකෙන් මොකද්ද කියලා අඳුරන්නේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් ඒ නවකින් ආවේ. එනකොට ගොඩාක් දක්ෂ මිනිස්සු එක්කගෙන ආවා. එනකොට මේ අපේ රටේ මිනිස්සුත් ඒ ගොඩාක් ඒ වගේ මානසිකත්වයක් තමයි තිබුණා කියලා කියන්නේ. එන ගොඩාක් මහද්වීපයක තොරතුරු අපිට ගලාගෙන යන්න තිබුණේ. ආසියානු මහද්වීපේ, ඒ අප්‍රිකානු මහද්වීපේ තොරතුරු එන්න විදියක් නෙවෙයි අයර්ලන්ඩ් එක. එතකොට ඒ ආගමත් එක්ක මිනිස්සුන්ට බණ කිව්වා. ඒ වගේම මිනිස්සුන්ට විවිධ කලා නිර්මාණ වලට යොමු කරා. ඒ නිර්මාණ තමයි අපිට දකින්න තියෙන්නේ සමාධි පිළිමේ. එතකොට ඒකෙන් මම ගිහිල්ලා කොටසක් මේ පොළොන්නරු දෙයට යනකොට මිනිස්සුන්ට තාමත් හිතා ගන්න බැරි ඒ ගල් විහාර පිළිම ඒ නිර්මාණ මිනිස්සු අවුකන බුදු පිළිමේ ඒ නිර්මාණත් එක්ක මිනිස්සු මුදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ආව මේ මනුෂ්‍යයට ආදරණීය කුක්කලෙක් කරනවා. ඒක තවත් පැත්තක් තමයි මේ ගීතය කියන්නේ. ඒක කලාත්මක විවිධ ප්‍රතිකක් මේ විද්‍යාත්මක ආభాෂයත් එක්ක ඉන්දියාවේ ඉන්න ඒවා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. එසේ මම මේක පොළ එහාට ගිහින් යනවා. ඒ විද්‍යාත්මක නවීනතාවට පස්සේ ඊළඟට අපේ රටේ නවත් ආයෝ මස්කෝදා. ඒ අතර කාලේ ගැවුනේ. ඒක අවුල තමයි මේ දැන් තියෙන්නේ. ඉතින් අපිට මේ තාක්කල් අයිති මහත්කම තොරතුරු ලැබෙනවා. ලෝකෙ අප්ඩේට් වෙනවා. ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා අපි අර විද්‍යාත්මක එක්ක ආව තොරතුරු හිටියේ. ඊට පස්සේ මස්කෝදා ආවා. එතනින් යන ගොඩක් අය අපි අල්ලගත්තනේ. ඒ අල්ලගත්ත එකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි භෞතික විද්‍යාව කරන්නේ. කැමතිුණා තමයි. රසායන විද්‍යාව කියන්නේ. එතකොට ඒ හැම විද්‍යාවම අපේ රටේ ඉවෙච්ච එකක් නෙවෙයි. අපිට දුන්න වෙනම ආවහතු වාර තාක්ෂණයේ ගොඩක් තිබුණා. අපි අපේ මුදුන් විත්තාවේ දුර්වලතාවයක් තමයි තාක්ෂණය කවදාවත් කියන එකකට ගෙනාවේ. මොකද යුරෝපයේ ගොල්ලෝ කියන එක ගෙනල්ලා තමයි ප්‍රැක්ටිකල් එකට ගියේ. ඒක නිසා ඒක අතුරුදහන කාලේ අඩු. කියන එක ඒක අලුතෙන් කෙනෙක්ට උඩට ගන්නවා. ඒ නිසා අපි ආක්‍රමණය නිසා අපිට ලැබෙච්ච ගොඩක් අනුපාඩු තියෙනවා අපේ ලංකාවේ මිනිස්සුන්ට. මොකද ඒක හොඳ දේවලුත් තියෙනවා. හෙනයක් ගෙවුවත් හොඳක් තියෙනවා. ඒක දන්නවා. හෙන ගෙවුවත් හොඳක් තියෙනවා.
පොළවේ තමයි නයිට්‍රජන් වැඩිම තියෙන්නේ. ඒක දන්නවද? නයිට්‍රජන් කියන්නේ මොනවද? ඕන. ඒ කියන්නේ ඒක තමයි වගා කරන්න සුදුසුම පස. දැන් සාමාන්‍ය මිනිස්සෙක් කියනවා නයිට්‍රජන් වැඩි පොළවේ වගා කරගන්නත් පුළුවන්. මට හින ගැහුවොත් මම එන අවාසනාවක් තුනේ කියලා ජීවිතේම කාලකන්ණි කරනවා. ඒ නිසා අපිට නැවත ගොඩාක් දේවල් ආවා. ඒ මහත්ික තොරතුරු ආවා යාපන අපිට. අපිට ඒකට ඔස්ට්‍රේලියානු දුකටත් එහෙමයි ගොඩක් එහෙමයි. ඒ වගේ නරක දේවල් ගොඩක් මොනවාලා තියෙන ඒගොල්ලෝ පැමිණි මොකද හොඳ දේවල් තමයි මොකද විද්‍යාව රසායන විද්‍යාව ක්‍රිමි විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න තුන තව පුළුල් ලෙස පෘථිවි තලයේ විශ්ව තලයේ දෙස බලන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට මේ ගීත දැන් ඊට පස්සේ යුද්ධය කරලා ආත්මවල මේ වැවිලා 1948 පස්සේ නිර්මාණය වෙච්ච ගීත පරණයි. ඔව් මේකේ මේවයි හරි ලස්සන මේ වැසි අරුතක් තියෙනවා. වැසි අරුතක් තියෙන වැසි අරුතක් තියෙනවා. අහලා මේක දැන් බලන්න මුල්පිනි නෑයක වේලාවේ ඔබගේ සමුගෙන යායිතුනේ. මේක ඇවිල්ලා මේ සරත් විරාජ මහත්තයාට හිතනවා සිද්ධාර්ථ හිතන විදිය. සිද්ධාර්ථගේ අවසන් මේ කියන්නේ ගෙදරින් අභිනිෂ්ක්‍රමණය. ඒ කියන්නේ ඒ අභිනිෂ්ක්‍රමණය කරන වෙලාවට උඩ අහලා තියෙනවා. රාහුල ඉපදිලා වැඩි දවසක් නෑ. අවසානයේ රාහුල තුරුණගෙනම රාත්‍රියේ නිදි යසෝදරාව එතනින් ගියාම සිද්ධාර්ථක තියෙන්නේ දරුවා හදාගෙන ඒක ඔයගොල්ලෝගේ අම්මලාට තියෙන බැලලා ඔයාලා හදාගෙන ඔයාලට අධ්‍යාපනයක් තියෙන එකක් නේ. ඒක සිද්ධාර්ථක තියෙන එකක් නෙවෙයි. අපි මට හම්බෙච්ච දරුවත් කවදාවත් මගේ වෙන් වෙනවා. මගේ බිරිඳත් මගේ වෙන් වෙනවා. මට හම්බෙන්නේ හැම කෙනෙක්ම වෙන් වෙනවා. මේ හමු වෙන වෙන් වෙන එකට එහා ගිය දෙකක් මේ විශ්වයේ නැද්ද? දැන් ඔයගොල්ලෝ දැන් මේ ක්ලාස් එක අන්තිම දවසේ අයිත් දැන් හමු වෙන වෙන් වෙන්නේ ඒ දෙක වෙනවා කොහොමද? ඔය එහා තුන්වෙනි එකක් මේ ලෝකේ නැද්ද කියලා සිද්ධාර්ථය හැමතිස්සෙම කල්පනා කරනවා. ඒකට යාට උනේ ඒ තුන්වෙනි ස්වභාවය හොයාගන්න. ඒකට කියනවා සත්‍ය ගවේෂණය කරනවා. ඒතර නමුත් එයා සත්‍ය ගවේෂණය කරනත් එයා මිනිස්සෙක් නේ. එයාත් අපි වගේම මිනිස්සෙක්. එයාට දරුවත් එක්ක බැඳීම නැතුව නෙවෙයි. එයාට බිරිඳට තියෙන ආදරය නැතුව නෙවෙයි. අර යහළුවට එක්ක කාලා බීලා එන්ජොයි කරපු මිනිස්සෙක් කියන වඩා තව 29 වෙනකොට රාමේශ්වරම් සුකුමාරී ඒව නැවත කරන්න ආසාව නැතුව නෙවෙයි. නමුත් එයාට හිතනවා මේ බුල් පිණි වගේ අපේ ජීවිතේ. බුල් පිණි කියන්නේ මොනවද? ඒ කියන්නේ බුල් පිණි කියනවා ඔයගොල්ලෝ දකින්න උදේට ඉරු දැක්කම විනාශ වෙනවා. ඉර දැක්කම පින්න අතුරු ගහනවා. ඒ වගේ තමයි බුල් පිණි කියන්නේ. ඒ වගේ තමයි මේ අපේ බැඳීම් ජාලාවක් යා දකින්න. මිනිස්සුන්ට තියෙන බුල් පිණි වගේ දැන් අපි කාට එක්ක හරි ආදරයක් හදාගත්තොත් කවුරු දෙපැත්තේ එක පැත්තක් නිදෙච්ච ගමන් ආදරේ ඉවරයි හිරුදුරු පින්නවා. අපේ අම්මා තාත්තා එක්ක තියෙන බැඳීමත් මේ එක්කෙනෙක්ගේ මරණයෙන් එක විශාල විනාශයකට පත් වෙනවා. නිසා මේ කිසිම හරයක් හොයාගන්න බැරි කිසිම අර්ථයක් නැති ජීවිතයක් මිනිස්සු බැඳීම් ජාලාවක් එක්ක මනෝලෝකේ ජීවත් වෙනවා. දැන් ඔයගොල්ලෝගේ හිතේ තියෙන මොනවද? ඔයාලගේ හිතේ තියෙන ඔයාලගේ අම්මාට කොහොමද ජීවිතයක් හදාගන්නේ? තාත්තට කොහොමද ජීවිතයක් හදාගන්නේ? කොහොමද අම්මා තාත්තා මට කරපු ආදරයට මට කරපු පරිත්‍යාගයට මම පෙරලා පරිත්‍යාග කරනවා. ඊළඟට මම කොහොමද මගේ ආදරවන්තයාට වන්තියට කොහොමද මම ආදරය කරන්නේ? ඒ වගේ ඊළඟට කොහොමද ගයක් නැත්තම් ගයක් හදාගන්නේ? මේ වගේ සාමාන්‍ය මිනිස්සෙගේ සීමාවක් තියෙනවා. ඒක මනෝලෝකයක්. මේ හැම කෙනෙක්ටම එක එක මානසික ස්වභාවයක් පවතිනවා. සිද්ධාර්ථත් ඒ ඔයාලට පවතින වගේ මානසික ස්වභාවයක් තිබුණා. එයා ඊළඟට ඔටුන්නගේ කුමාරයා ඒ ප්‍රදේශේ ඒ රාජ්‍යය. මොකද ඒ වගේ දෙහාට වඩා කිනුනේ බුල්පිනි වැය වේලාවේ ඔබගේ සමුගෙන ආයි. ඒක යසෝදරාට කියනවා ගැන හිතනවා. ඔයාගේ මේ රජමාලිගාවේ ඉන්නේ මට සමුගෙන යන්න වෙනවා. හේතුව මට මේ බුල්පිනි වලට හාගෙන දෙයක් ගන්න. තාමත් ඔබ ඇත සුවඳින්නේ ඒකයි වාම කියා යනවා. තාමත් ඔබ ඇත සුවඳින්නේ. කියන්නේ උදින් වර්තේ ගත්තොත් යසෝදරා රාහුලත් එක්ක ඉන්නවා කාමරේට දාන ඔයගොල්ලෝ චිත්‍රයක දකින්න බලලා යනවා කියලා වගේ හොඳගෙන ඒක උඩා යටාර්ථයක නෙවෙයි. අපි හැම මිනිස්සෙකුම අපි ඔයාලගේ අවතුරත් ලොකු දැඩි නිද්‍රාවක් පසු වෙනවා. ඒක තමයි මෙයා මෙතන මම හිතන්නේ යා හිතන්නේ. මොකද නිද්‍රාව ආසාවෙන් සම්පූර්ණ වුණාම ජීවිතේ යථාර්ථය පේන්නේ. ඉතින් අපේ හිතේ ආසාව වැඩි වුණාම අපිට වටපිට අහස ගස් කොළන් පරිසරයේ කිසිවක් පේන්නේ නැහැ. කියන්නේ ගස් කපනකොට මිනිස්සු විරුද්ධ වෙනවා ගස් වලට ආදරය කරනවා. නමුත් අර ආසාවෙන් මනුස්සයනේ ගස් කපන ප්‍රශ්නයක් නෙවෙයි. එයා නිද්‍රාගත වෙලා තියෙන එයා පියවිසින්නේ නැහැ. එයාට ඒකට ආදරයක් දැනෙන්නේ නැහැ තව පරිසරයේ ස්වභාව දහමට. එතකොට නිද්‍රාගත වෙනවා. එතකොට ඒක යාට හරිසයක් කියලා හිතන මිනිස්සු හිතන්නේ
මේ බැඳීම් වලින් හදාගෙන නඩත්තු කරගෙන මේ ජීවිතේ තමයි සැප කියන්නේ. ඒක කියන තාමත් ඔබ ඇත සුවඳින් ඉන්නේ. ඒකයි මානවකයා යන්නේ. මානවකයා යනවා කියනකොට සිද්ධාර්ථගේ අර්ථය සත්‍ය සොයාගන්න. සාමාන්‍ය රාහුල් මේ යසෝදරාට ඒ වෙලාවේ ජීවිතේ තියෙන මොකක්ද? පුතා හදාගන්නේ කොහොමද? පුතාට රජකම ගන්නේ කොහොමද? පුතාගේ දරුසුත්තල් බලන්නේ කොහොමද කියලා. එතකොට ඒකත් එක්ක තමයි යා පිටා ගන්න. යාගේ ජීවිතය යන්නේ. හැබැයි සිද්ධාර්ථ තියෙන්නේ මේ රාජ්‍ය කරන දෙයක් නෙමෙයි. කොහොමද මරණය අභිභවා යන්නේ? කොහොමද ලිටවීම අභිභවා යන්නේ? කොහොමද වයසට යෑම අභිභවා යන්නේ? මම රාජ්‍යයේ නායකයෙක් වුණා. මම සම්පිති රජ වුණා. මට බෑ මගේ රාජ්‍යයේ මිනිස්සු ලෙඩ වුණාම මට පිට වෙන්න. මට බෑ මගේ රාජ්‍යයේ මිනිස්සු මිය දෙනකොට මරණයෙන් ගලව ගන්න. මම දුර්වල නායකයෙක්. එතකොට ඔහුට උන සම්පිති රජ කමට එහා ගිහලා අපිට මිනිස්සුන්ට කන්න දෙන්න එකට එහා ගිහිල්ලා මිනිස්සුන්ගේ තියෙන හොයාගන්න බැරිම ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. එතකොට අනිත් අය ඒකට කැමති නෑ. ඒකට සම්දෙන්න සූදානම් නෑ. එතකොට රට යනවා වගේ අර ගිහිල්ලා ඉන්න අඬලා එහෙම කියන්නේ සූදානම් නෑ. එතකොට සිද්ධාර්ථ රජකමත් දැරලා යනකොට, දරුවා දැරලා යනකොට, බිරිඳා දැරලා යනකොට කවුද ඒකට කැමති? කවදා යසෝදරාට ඒක ඉන්නවලා කැමත ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඒකයි මානවකයා යන්නේ. ඒකට ඒ නිසා මට ඉදිරියට මට ඔයාලට කියලා යන්නත් බෑ. මොකද ඔයගොල්ලෝ කවුරුත් මට ඒකට අවසර දෙන්නේ නැහැ. මොකද මට ජීවිතයේ අත්දැකීමම තියෙනවා. යාළුවෝ ඉන්නවා ආසල් දවස් ඔයාලට 11 විභාගයයි. මටත් ඔය අත්දැකීම 2006 දී මම 2006 ඉලුවත් කරේ. ඉතින් මට හැබැයි ජීවිතේ මට ඇත්තටම කිව්වොත් මට ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ ලංකාවේ තාම වෙලා හිටපු මිනිස්සු. ඒ කියන්නේ මම දැක්කා ඔලවල වලදී අපි කරපු ෂෙයා කිරීම එලවල වලදී වෙන්නේ නැහැ. මොකද හොඳ ගානක් හම්බුණා තනින් කෙනා තනියෙන් හදනවා. එයාට අයිලන්ඩ් පොස්ට් දෙන්න හරි සෙකන්ඩ් දෙන්න හරි ගාල් 120ක් ගන්න ගන්න වෙන්නේ ඒක ඇතුළට ගන්න. ඒක හොඳම යාළුවටත් ඒක පෙන්වන්නේ නැහැ. හොඳම යාළුවෝ ඔලිම්පියාඩ් ගියොත් අනිත් යාළුවෝ ඉරිසියා කරනවානේ මට යන්න බැරි වුණානේ කියලා ලකුණක් ගන්න වුණානේ. ඉතින් මට ඒක නිසා අධ්‍යාපනය ගැන බොහොම සම්දෙන මානසිකත්වයෙන් හිටියේ කියනකොට මටත් ඒ ජීවිතේ මට පේනවා තව එකක් තියෙන එක අයින් වෙලා යනවා. නමුත් ඒකට ළමයින් යාළුවෝ කැමතිත් නැහැ. අම්මා කැමතිත් නැහැ. නෑදෑයෝ කැමතිත් නැහැ. නංගි කැමතිත් නැහැ. සමහර යාළුවෝ තාම අදලත් කතා කරන්නේ පැහැදිලිව ගියා. ඒක යාළුවෙක් මට කිව්වා අපි ඉච්ච ලොකු මුදලට ඉච්ච මිනිස්සු නෙවෙයි. එයා කිව්වා මට අක්කර 5ක් දෙන්නම්. එයාට අක්කර 50ක් තියනවා කියලා දෙනවා මහාන වෙන්න යන්න එපා කියලා. ඉතින් මම එයාට කිව්වා මම මේ ගමනේ යන්න ඕනේ. ඒතකොට 19 වයසේ විවාහ කියලා ඔය විවාහ ක්ලාසෙක විශ්වවිද්‍යාලයට ගිහලා තිබුණා. ඒක මම සතභාගයට ගණන් ගත්තා. ඒක රස්සාවක් කරා මාස 6ක් ඒකත් මට එච්චර වැඩක් නැහැ. ඒක ලක්ෂ කමාරක විතර පඩියක් හම්බුණා. මට අවශ්‍ය වුණේ මේකෙන් තමයි පාළුව තනිකමට එහා ගිහින් දෙයක් ලොකු හොයාගන්න නැත්නම් කියලා. මම ඔයාලගේ වයස වගේ මම ආපලේ කරාමඩත් ගාලා මේ කිව්ව ගෑලමයට එකපාරක් කියන්නේ ගියාම ලොකු කේස් එකක් තමයි නිසා මුතියම යන්න මම තීරණය කරා. ඒ අපේ ආදර සම්බන්ධතාවය අදට බින්දිර නැහැ. මම තරහයි කියලාත් නැහැ, යා තරහයි කියලාත් නැහැ. මම යාට කිව්වෙත් නෑ යන දවසේ. මම උදේ මොනේ ෆෝන් එක කවුන්ටර් කරකට දාලා හවස් මම ගියා. එතකොට මම දන්නවා ඒක මට කාටවත් කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ අම්මවත් කැමති වුණේ නැහැ. ඒ නිසා මම සාමාන්‍ය මිනිස්සෙක්. නම් සිද්ධාර්ථ කියන්නේ රජ කුමාරයා. එතකොට ධම්මගේ ගාව මහරෙන්න සර් කිව්වා වගේම අයිලන්ඩ් එකක් ගත්ත ඕලෙවල් අයිලන්ඩ් එක මම ඒ වෙලාවට අයිලන්ඩ් 10යි. එතකොට තව ගොඩාක් ලක්ෂණ. දැන් අයිලන්ඩ් ප්‍රස් ගත්ත කෙනාට අපි අවුරුදු මහරෙන්න ඕනේ කියලා ඒ අම්මා අපේ පන්සලට එන්න දෙන්නේ නැහැ. දැන් සිඩ්නි ඉන්නේ තහනම් කළා කියන අප ලංකාවට ආව පුතා ගාවින් අපි පන්සලට එන්නේ. ඒ නිසා මේ ඒක වෙන ෆීල්ඩ් එක මිනිස්සුන්ට ඒකට මිනිස්සු කැමති නැහැ. මොකද අපිට ඒක පුතා ගියාම යාගේ ලෝක ඉවරයි කියලා. ගහනවා මේක ඉතින් යාගේ ලෝක ඉවරයි කියලා. නමුත් සිද්ධාර්ථට ඕනේ සමහර වෙලාවට සිද්ධාර්ථ විතරක් නෙවෙයි මේකේ ජීවත් වෙන ප්‍රඥාව වැඩි වෙනස් ඉදිරියට මිනිස්සුන්ට ඕනේ එහා කියන ලෝකයක්. ඊට එහාගේ ස්වභාවය. නමුත් ඒකට සාමාන්‍ය මිනිස්සු හොඳ සම්පූර්ණ කරන්නේ නැති නිසා නොකියම යන්න තීරණය කරනවා. ඒක පැත්තකින් ඒකට හේතුව අරමුණු දෙකක්. සාමාන්‍ය මිනිස්සුගේ අරමුණ ගියත් හදාගන්න එක, තමන් ලස්සනට අදිනේ ගන්න එක, තව කෙනෙක් අරමුණ එහා කියනවා. ඒතර ඒ අරමුණු ගැන සම්පාත වෙන්නේ නැහැ. ඒ නිසා නොකියම යනවා කියලා මේ විදිහට සටහන් කරනවා. මුල් පිටි වෑහෙන වෙලාව. අපි ළඟ ඉත කියලා එක තේරුමක්
ගැළපෙන්නේ ගැළපෙනවා. ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රවාහන මාධ්‍ය ගැස්. ඒතර ගැළපරුවාගේ ජීවිතේ වෙනස් හරිය අමුතුයි. වෙනස්. ඒක සාමාන්‍ය මිනිස්සු දෙයක් දරක් තමයි කරට ඉන්නේ. ගැළපන්නේ මහත් දීර්ඝයක් තරහා ගමනක් යනකොට අයිත් උඩ එන්න වෙන්නත් පුළුවන්. නැති වෙනකොට වෙනස්ම අත්දැකීම් තියෙන වෙනස් තැනක්. එතකොට ගැළපෙන්නේ නැගලා තමයි ඈත ගම්වල අපි යමන් කරන්න වෙන්නේ. මොකද පයින් යන්න බෑ විශාල විගතව ගැළපන්නේ කතන්දර ආන්තරහරහා පැටලලා තියෙනවා. ඒතකොට ඉන්දියාවෙන් චීනය හරහා පැටලලා තියෙනවා. විශාල වශයෙන් විශාල කතන්දර තියෙන ගැළපෙක සම්බන්ධ අපි තොරතුරු සේදමාන කියලා කතා මේක තියෙනවානේ. ඒ තමයි වෙනත් අලුත් උදාන ප්‍රදේශයක නිර්මාණ කරන්න ගැළපෙන. ඉතින් ඒ වගේ තමයි මේ මෙතනදී මේ කරන්නේ අපේ ජීවිතය අපේ ශරීරය පිළිබඳව. අපේ ශරීරය අපි මේ ජීවිතේ හරියට ගැලක් වගේ මේ පෘථිවි තලයේ මේ කෙටි කාලයකට අපි ලබා දීපු ගැලක් කරත්තයක්. ඒතර මේක තමයි අපේ මනස ජීවත් කරන්නේ. ඒතකොට අපි මේ ශරීරය අතහැරලා අපි අර මේ ලෝකයක් දන්නවද? දන්නේ කවුරුත් දන්නේ. නමුත් මේ අතහැරියම අපිට වෙන ලෝකෙට පියවර කරන්න වෙනවා. වෙන මානසික ස්වභාවයක් ඇතුළු කරන්න වෙනවා. අපි කැමති වුණත් අපි අකමැති වුණත් මේ ගැල අපිට අතහරින්න වෙනවා. ඒක තමයි ඊළඟ වෙන්නේ. තවත් ඉවහරක විමාන පියවරක ඔබ සිහියට එන්නේ. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය කරේ මේ යසෝදරා රාහුලගේ විතරක් නෙවෙයි. මේ తాවකාලිකව ගත්ත ශරීරය පව අභිනිෂ්ක්‍රමණය කරේ. ඒකත් අතහැරලා දානවා. කෙනෙක් සත්‍ය අවබෝධයට යනකොට එයා තම ශරීරයට තියෙන බැඳීම අතහරිනවා. තම මනසට තියෙන බැඳීම ඊළඟට අතහරිනවා. ඒකට තමයි යා අලුත් විවහරක් ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතන කියන්නේ බුද්ධත්වයේ ගැන. එන්ලයිටන් කියන වලට වචනේ විතරයි මගේ අහන්න වෙන එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මිනිස්සේ මහ පොළොවට තියෙන බැඳීම මානසික අතහැරියාම, දරුවන්ට තියෙන බැඳීම මානසික අතහැරියාම යාගේ ශරීරයට තියෙන ආසාව පවතිනවා. ඒකත් අතහැරියාම යාගේ මනසේ ප්‍රතිරූපයට තියෙන ආසාව පවතිනවා. ඒකත් අතහැරියාම සම්පූර්ණව පාලක භාෂාවෙන් කියන ගුරුත්වාකර්ෂණයෙන් මේ මිනිස්සු අයින් වෙනවා. මම ඒක විස්තර කරන්නේ ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙන සිස්ටම් එකක් පවතිනවා. ඒක රොකට් එකකින් නෙවෙයි. ඒක මේ ගුරුත්වාකර්ෂණයේ පවතින්නේ කෙනෙකුගේ මානසික බැඳීම් පවතිනකම් විතරයි. ඒක වාරයක් තේරුම් ගන්න යන්න එපා. ඒක වෙනම ස්ටෙප් එකක් ඉන්නව විස්තරයක් මම නිකන් අහලා විතරක් කියන්න. හිතන්න යන්න එපා. ඒක කාටවත් හිතා ගන්න බෑ මගේ මිනිස්සුකින් අහගන්න එක. මිනිස්සෙක්ට වුණ ග්‍රැවිටේෂන් එක නයින් වෙනවා. ඒක ග්‍රැවිටේෂන් එක පවතින්නේ කොහොමද පවතිනකන්ද? මානසික බැඳීම් පවතිනකම් විතරයි. ඒක වෙනම එකක්. එතකොට ඒක වෙනම උදාහරණයක්. මානසික බැඳීම් කියන එකට පෘථිවියත් එක්ක එක්ස්පීරියන්ස් තියෙනවා. ඒක නම් උදාහරණයකට ගත්තොත් දැන් සඳක ගියානේ ආම්ස්ට්‍රෝන් වගේ කෙනෙක්. එයාට තියෙන එක්ස්පීරියන්ස් දෙකක්. ඒක තමයි සඳමත එක්ස්පීරියන්ස් එක හා පෘථිවිය මත එක්ස්පීරියන්ස්. දැන් 2030 නාසිකේ යානාවක් හදන මම දැක්කා ටෙක්සාස් වලට ගිය වෙලාවේ. ඒක අඟහරු මතට යනවා. ඒක කවුරුහරි අඟහරු මතට ගිහිල්ලා නැවත පෘථිවියට පාවොත් එයාට මේ පෘථිවිය අනිත් මිනිස්සුන්ට එක්ස්පීරියන්ස් එකක් වගේ. ඒක අඟහරු මත අත්දැකීම හා පෘථිවිය මත අත්දැකීම. ඒතර පෘථිවියේ ඉන්න මිනිස්සුන්ට තියෙන පෘථිවිය මත අත්දැකීමක් විතරයි. ඒතර හැම බැඳීම් වලින් ජීවත් වෙන හැම මිනිස්සෙක්ටම තියෙන්නේ ගුරුත්වාකර්ෂණය හා සම්බන්ධ වෙන බර. මේ පොළොවට බරයි අපේ ශරීරයේ ඒ පිළිබඳව අත්දැකීම විතරයි. නමුත් අවබෝධයට ගිය මිනිස්සෙක් වෙනත් විවහාරයකට ගිය මිනිස්සෙක් ගැල අතහැර දාලා යාට අත්දැකීම් දෙකක් වගේ ක්‍රමයකට අපි කියනවා බුදුදහමේ භාෂාවෙන් කියන නිර්වාණය පිළිබඳව අත්දැකීම් පවතිනවා. එහෙමත් ඒ වගේම සාමාන්‍ය මිනිසුන් මානසික ස්වභාවය ආයත කලින්ම දන්නවා. ඒක ඕගොල්ලෝගේ අත්දැකීම. උදාහරණයක් ගත්තොත් මුස්ලිම් ආගමේ ගත්තොත් අභිනායක ගත්තොත් එයාට දෙවියන් වහන්සේ ඒ නියෝජිතෙක් ආහරි මොහම්මද නමර මුස්ලිම් ධර්මයේ මේකට ඒකට නිවනට අපේ රටේ කියන්නේ නිවනට වෙයි නොදන්න ස්වභාවය. එතකොට මුස්ලිම් ආගමේ ඒක කියන්නේ දෙවියන් වහන්සේ කියලා. කතෝලික ආගමේ කියන්නේ ස්වර්ග රාජ්‍යය කියලා. Hindu ඒ කල්චරයකට කියන්නේ බ්‍රාහ්මණ සමග ඒකාත්මික වෙනවා. ඒක එහෙම තමයි ඒ සම්ප්‍රදායට සාපේක්ෂව ඒ වචන විස්තර කරලා තියෙනවා. ඉතින් මම මෙතන අලුත් දෙයක් කියනවා. දැන් මම වගේ මිනිස්සෙක් අතර සරල ධර්ම ළඟින් වශයෙන් කරන නිසා මම ඒ කියන්නේ කිසිම ජාතියකට ආගමකට කොටු කරන්න බැරි මිනිස්සෙක්. මම ඉන්නේ මම ඉපදුනේ ගාල්ලේ මම ගියේ පන්සල් ඒ නිසා මම මේ කල්චර් එක නියෝජනය කරනවා විතරයි. මගේ මනස කිසිම කල්චර් එකක් සම්බන්ධයක් නැහැ. ඒ නිසා තමයි මම විරුද්ධව ඕපන් හිතන්නේ. මගේ මනස කිසිම ආගමක් එක්ක සම්බන්ධයක් නැහැ. දැන් මම ඇමරිකාවට පළවෙනියට යනකොට මගේ අපි රැඩිකල් ගත්තේ වැඩි නිසා. කියන්නේ
පන්සල් ලංකාවේ අපිට දෙන්නේ නැහැ දේශනා පවත්වන්න. ඒකට මගේ බඩගාපු ඔන්ලයින් එකේ පාදකෙනෙක් හිටියා තමයි නිව් ජර්සි වල පල්ලියක් ඕගනයිස් කරලා යාමනේ ඉල්ලීමක් කරා මම සෙනගේ ගේන්න. මම එයා මට පැහැදිලි කරන්නේ මම බයිබල් එකේ හිටුම් වර්ඩ් එක කියලා දුන්නා. ඒ වාට පුළුවන්ද මම බයිබල් එකේ කියනකොට ඒ හිටුම් වර්ඩ්ස් කියන්නේ කියලා. මේ වාට ගීතේ කට්ටේ කියලා දෙනවා. ඒකට මම ඇමරිකාවට ගිහිල්ලා 2017 මට ඒක අග මුලින්ම කරපු දේශනාව. බයිබල් හිටුම් වර්ඩ්ස්. ඒකට මම අල් කුරාන් එක කියවුවා මම මෞලවීලා හම්බුණා මම මොකද්ද මේකට දෙන අර්ථය. ඒතර යාට හිතාගන්න බැරි අර්ථයක් මම මේකට දෙනවා. මට මගේ මනස විමුක්තයි. මට අර පටු ජාතියකට ආගමකට එහා ගිහිල්ලා ඊට එහා දෙයක් මට පේනවා ඒ ශාස්ත්‍රෝත් කිව්ව දෙයක. හින්දු ආගමකටත් එහෙමයි. ඒතර ඉන්දියාවේ මම දැන් යනවා රිෂිකේෂ් වල හැම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ භගවත් ගීතාව. ඒගොල්ලෝ කතා කරනවා මම දන්නවා මේක අර්ථය කියලා. ඒතකොට එයා මම කිව්වහම තමයි එයාගේ ආගමේ අර්ථය එයාට දැනෙන්නේ. මොකද එයා හිතුවා තියෙන වෙන අදහසක්. මේ සිම්පල් වගේ. ඉතින් මම අගේ ආගම වශයෙන් කවුරු හරි ඇහුවොත් මම නිරාගමිකත් නැහැ. ආගම නැත්නම් ඒ වගේ නිරාගමිකයිනේ. ඒ කියන්නේ අපි ගත්තොත් තියෙන නිගල සමාජයත් මම නිරාගමිකත් නැහැ. මගේ ආගම වශයෙන් මම කියාගෙන ඉන්නේ මම මැරෙන මනුෂ්‍යත්වයේ විතරයි. ඒ කියන්නේ යම් මිනිස්සෙක් මේ මිනිසුන්ට මනුෂ්‍යත්වයේ ආදරය ඒක ඕන ඒකට කිසිම ආගමක් සම්බන්ධ අපි හැමෝටම බඩගිනින්නාම කන්න දෙන්නේ ආ මොනාගමේ දහන්න ඕනේ. තම කෙනෙක්ගේම හිත රිදුනාම සනීප කරන්න ඔයා මොන જાතිය දහන්න ඕනෙත් නැහැ. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ ගත්තාම මගේ වචන අහලා ලෝකේ ලංකාවට වඩා පිටරට එකසර ගන්නවා. ඒගොල්ලෝ කතෝලික වෙන්න පුළුවන්. සෑහෙන මුස්ලිම් අය ඉන්නවා. ඊළඟ බර්ගර් අය ඉන්නවා. ඊළඟ හින්දු අය ඉන්නවා. ඒක විශාල කට්ටියක් මේගොල්ලෝ මගෙන් අහනවා අපි බුදුන් වගේ ඉන්න මම අවශ්‍ය නැහැ. ඒක ඔයා ඉදිච්ච කල්චර් එක ඔයා මැනකම් ගත කරන්න. ඒක ඔයාගේ අයිතියක්. ඒක ඔයාගේ කැමතිමත් අකමැතිමත් ආයතනවල තියෙන කල්චර් එක. ඔයාගේ හිත නිදහස් කරගන්න ඕන නම් විතරක් මගේ වචන පාවිච්චි කරන්න. කියන්නේ ඒකට මට අවශ්‍ය නැහැ මේ ආගමෙන් මේ ආගමකට මේක මාර්ග කරනවා. මේ ආගමෙන් අරාගමකට මිනිස්සු ගියත් මට ප්‍රශ්නයක්. මට අදාළ දෙයක් නෙවෙයි. හැබැයි මිනිස්සුගේ හිත සුවපත් කරන්න අවශ්‍ය නැහැ. එයාට අවශ්‍ය නැහැ සුවපත් වෙන්න. එයාම නාමයෙන් එයාට උදව් කරන්න පුළුවන් හිතගෙන. මොකද මම අවුරුදු තරමකින් ඉඳලා ගිහිල්ලා දැන් මගේ වයස 32යි. මම ස්පෙෂල් කරේ හියුමන් මයින්ඩ් එක. මට මේ හියුමන් මයින්ඩ් එක වාගේ හිතවට පේන්නේ නැහැ. නමුත් මේක පිළිබඳ විශාල අත්දැකීම්, විශාල එක්ස්පීරියන්ස් අපි මාසතුන් පවතිනවා. ඒ නිසා මම මේ ළඟදී කිව්වේ බුද්ධ ශාසනය අමාත්‍ය ලේකම්තුමාට ඔබතුමාට උනන ලෝකේ ඕනම දාර්ශනිකයෙක් ගේන හියුමන් මයින්ඩ් එක පිළිබඳව මම කියලා දුෂ්කරි මාව පරවන්න බෑ. ඒ කවදාවත් කරන්නේ නැහැ. මොකද ඒක මිනිස්සුන්ට මේ ලෝකේ අනුවත් දැනුම තියෙන මනස ගැන. එතකොට මේ ලෝකේ ඒ පිළිබඳ වැඩිම දැනුම තියෙන මිනිස්සු කීප දෙනෙක් මේ පෘථිවියේ ඉන්නේ ඔක්කොම අපි අඳුරනවා. අනිත් කිසිම කෙනෙක්ට ඒක පිළිබඳව කතා කරන්න දෙන්නේ නැහැ. ඒ ලෝකකට කියන ගන්න එක තමයි ඇත්ත. තමයි දැන් මෙතන ළමයි නැගිටලා මට පෙන්නන්න පුළුවන්. එයාගේ මෙවුව තියෙන තාපය පිළිබඳව අතොරතුරු කිය සර්ව් ගන්න ටික. එයාගේ මෙවුව එයාගේ හිතගෙන යවනවා තමයි කියනවා. බාලකින් මෙවුව ඔයාගේ හිතගෙන යවනවා දැන් කියලා මට පුළුවන් තොරතුරු කියන්න. එයා කල්පනා කරනවා. එයා මේ ලෝකේ හැමෝටම ඉතින් අසරණ මොකද ලෝකේ අඳුම තොරතුරු තියෙන හිතගෙන. ඒක මම මේක තුලින් කියනවා. ඒතර මෙතෙන්දී මේ තවත් විවරයක් ඉවන්ට ඔබ 100ට එනවා කියන්නේ යසෝදරා තමයි මතක් වෙනවා වෙන බුදුහාමුදුරුවන්ට බුදු වෙලා යසෝදරා මතක් වෙනවා ඇති කියලා සරත්පුරාම මහත්තයා හිතලා මනෝභාවය. ඇත්තට මේක වෙන්න පුළුවන් කියන්නේ රහත් වුණා බුදු වුණා එයාගේ මතකේ නැතිලා යන්නේ. ඒක මම හොඳටම දන්නවා. මතකයේ තියෙන බැඳීමයි නැතිලා යන්නේ. මොකද කිව්වේ? මිනිස්සුන්ගේ මතකේ නැති වෙන්නේ නැහැ බුද්ධත්වයටපත් වුණා කියලා. එයාට මේ ජීවිතේ මතක වලට කිව්වේ එයා ජීවිතවල මතකක් පාවිච්චි. මොකද එයාගේ ව්‍යාරස්සක වැඩි, සිහිය වැඩි. ඒ නිසා ඒ සිහියට සමානට කල්ප ගානක් එයාට මතක ශක්තිය නවති වෙනවා. නමුත් ඒ කිසිම මතකයකට බැඳීමක් එකක් මම විස්තර කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දාන දවසේ ඒ ලෙවල් යනකට යන්න තියෙන නිසා ඒක වෙනම පැත්තක් මතකයට බැඳීම කියන කතාව. මම මේකේ කරකට සිද්ධා හිතනවා එයා හිතපු විදිහ හරි. මොකද ඇත්තටම බුදුහාමුදුරුවන්ට මතක් වෙනවා යසෝදරා කරපු කැපවීම. දැන් මේ ලිඛිත ඉතිහාසයේ දරුවනේ මේ ලිඛිත ඉතිහාසයේ ආදර කතා තියෙනවා. එකක් තමයි රොමියෝ ජුලියට් ආදර කතාව. මම හිතෙන්ද ගිහලා තියෙනවා ඉතාලියේ. ඒ යාගේ අන්දිස්මාර්බා ඒක ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඊළඟට තව තියෙනවානේ උම්මා මේ දැන් තියෙන ලංකාව තුල නම් මොකද්ද? අශෝක කුමාර සාලි අශෝක ඈ ඊළඟට දැන් ලිඛිත ඉතිහාසයේ දිගම ආදර කතාවක්.
විශ්වාසයක් තියෙනවා ඈ ඒ තමයි සිද්ධාර්ථ යසෝදරාගේ කියනවා. ඒකට තමයි වැඩිම තොරතුරු තියෙන්නේ. අපේ රටේ තොරතුරු තියෙනවා, ඉන්දියාවේ තොරතුරු තියෙනවා, පාකිස්තානයේ තියෙනවා, තව යාට තියෙන තොරතුරු. ඒකේ තොරතුරු ඉතා යහට බලාගෙන යනවා. ඒතකොට ඉතනේ තොරතුරු ගත්තාම ගණිත ක්‍රම වලින් බලනවාම මේ පෘථිවියේ වැඩිම ආවර්තකයේ මේවා තියෙනවා ඔයගොල්ලෝගේ සීකෝටි පරීක්ෂාවෙන් ඊට එහාට විස්තර වෙනවා. ඒක සාරාංශකයේ කල්පලක්ෂයක් තියෙනවා. සාරාංශකයේ කියන්නේ එකට බිඳු 140 යද්දම තමයි එක සංකේතයක් කියන්නේ. ඒක හතරේ ගුණ කරලා ඒකට තව ලක්ෂයක් එකතු කරනවා. කියන්නේ මේ පෘථිවිය නෙවෙයි මේක පෘථිවිතල ඉතාලෙන් බැරි පාස් අතීතයේදී මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. ඒ කියන්නේ දීපාංකර පාදමූලයේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ එතකොට ජීවිතේ ලක්ෂණ සුමේධ තාපසය කියලා. සුමේධ තාපසය වශයෙන් ඉන්නකොට යාට උඩට දීපාංකර බුදුහාමුදුරුවෝ කියන මේ මැසේජ් එක අහලා අර අපි මම විස්තර කරපු නිර්වාණ ධාතුව මුක්ති විඳිනවා. නමුත් එයාට ඕනේ නැහැ නිර්වාණය මුක්ති විඳින්න එයාට ආසාවක් තිබුණා. ඇත්තටම ආසාවක් තිබුණා. දීපාංකර බුදුහාමුදුරුවෝ වගේම තවත් මිනිස්සු ටිකක් ගොඩ දාගෙන විතර වෙනවා. ඒතර අර මොකද මම මේ කතාව අහලා නිසා කියන්නේ අර මඩ තීරවල එතනින් සුද්ධ කරන්න බැලුව ඒ දණ්ඩක් කියලා හිතනවා මගේ පිටින් උඩින් බුදුහාමුදුරුවෝ වඩින්නකොට ඒ වැඩියෝ අනිවාර්ය මඩක් මම හිතනවා යා අපිත් කියලා විභාග පාසලට ටොස් එක දාලා බලන්නේ හරිද කොහොමද එහෙම කියලා. එතකොට මේක උනත් හිතනවාද අද මේ ගස්සොත් අර අනිවාර්යයෙන්ම විභාගෙ මේ ආතල් ගන්නෝනේ. මේ වගේ ආතල්යක් තමයි වෙනස් වෙන්නේ. එතකොට හිතනවා මගේ ප්‍රිලෝඩින් ගියොත් බුදුහාමුදුරුවෝ අනිවාර්යයෙන් මඩක් දුක වෙන්න පුළුවන්. එතකොට දීපාංකර බුදුහාමුදුරුවෝ දෙන්න එනවා. බුදුහාමුදුරුවෝට රයා හිතේක ෆීල් වෙනවා. දැනෙනවා. දැනගත් කියන මොකක්ද ළඟින් මෙහාම වාට ශක්තිය තියෙනවා මගේ පණිවිඩය අරන් එතර වෙන්න. නමුත් මම දන්නවා මේ ආසාවක් පවතිනවා. වාට උඩ තවත් අයතර කරන්න. හැබැයි එනර්ජි එක වාට පවතිනවා කියලා විවරණ දෙනවා කියලා කියනවා. අපි කියන්නේ වාට පුළුවන් සක වාට පුළුවන් පුතා විභාගේ පාස් වෙන්න කියලා මේ වගේ. වඩාත් පුළුවන් බුදු වෙනවා කියලා කියනවා. එතකොට ඒක කියනකොට එදා බුදුහාමුදුරුවෝ ධාරකටනේ වඩින්න දීපා එතන ගොඩාක් කාන්තාවෝ ඉන්නවා පිළිගියා ඉන්නවා පාසුද්දතරටුවා ඉන්නවා. එතකොට හිතනවා එක ගෑණියකට එයාට ආසාවක් ඇති වෙනවා අනේ මේ දීපාංකර බුදුහාමුදුරුවෝ මිස්ට්‍රික් එන්නේ කාලේ මිනිස්සු දන්නවනේ මටත් ඒ බුදු වෙන ජීවිතේ ගිහි කාලෙත් බිඳ වෙන්න පුළුවන් නම් එයාගේ මොකද කියලා. ඒ තමයි කවුද? දශරථ. අන්නේ ආසාව කල්ප ගානක් වෙනවා. කල්ප ගානක් වෙන ඒ අතතුර විශාල කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක හොඳටම දන්නේ අසෝදරා නෙවෙයි. ඒක හොඳටම දන්නේ ලොකු එවයානස්සක් තියෙන ගෞතම බුදුහාමුදුරුවෝ. එයාට පේනවා මෙයා මාන කැපවීම කළා දිනවා වෙන්නේ. මම වෙන්නේ මගේ අරගෙන වෙන්නේ දරුවෝ දම් දෙන්න කිව්වම අම්මා කෙනෙක්ට දරුවන්ට සෑහෙන බැඳීමක් තියෙනවා. ඒකත් අතහරින්න මගේ අරගෙන දරුවෝ දීලා තියෙනවා. මම අතහරින්න දාන්නකො අතහරින්න දානවා. මම වෙන්නේ වෙන කෙනෙක්ගේ විවිධ වෙන්නේ කොහොම එකක් කළා තියෙනවා. ඒ හැම කැපවීමක්ම කළා තියෙනවා. මේ ජීවිතේ අසීමිත කැපකිරීම කරා අවුරුදු 29ක් යනකොට මොකද සිද්ධාර්ථ අසාධ වදිනවට තාත්තයි එයාගේ අයියා යසෝදරාගේ අයියා කැමති වුණේ නැහැ. යසෝදරාගේ අයියා තමයි දේවදත්ත. දේවදත්ත කැමති වුණේ මොකද සිද්ධාර්ථ කොහොමද අනුකෝම. අනුකෝම කියන්නේ යාගේ තින්කින් පැටර්න් එක වෙනස්. ඒක තමෝම දන්නවා රජ වාසය. එයා වෙනස් කියන හිතන්නේ මෙයා රජකම සතපාවට ගණන් ගන්න පොඩි කාලේ. එතකොට ඒක එහුමින් එක ප්‍රොජෙක්ට් එකක් කවුද කැමති? කෙල්ලෙක්ද? මොකද කොහේලා කිසි දෙයක් ගණන් ගන්න ඕන නිසා කොයි වෙලාවක අතහරලා ඉන්න යසෝදරාගේ කැමති වෙනවා ශිල්ප දැක්වට පස්සේ සිද්ධාර්ථත් එක්ක විවාහ වෙනවා. ඒකෙන් පස්සේ අවුරුදු 16 කට දැන් ඔයාලා තාම 16 කතා කරන්නේ නැහැ. දැන් 16 වදින්න බව සිද්ධාර්ථ වදින්නේ 16. ඒ 16 බැදලා අවුරුදු 13ම ගෙවන්නේ ෆැන්ටසි ජීවිතයක්. මොකද ෆැන්ටසි කියන්නේ නයිට් ක්ලබ් ජීවිතයක්. රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනේ හොඳටම ආතල් ගන්නවා. يعني කනවා මොනවද රජතුමාට වුණ තාත්තට වුණ මෙයා කොහොම හරි ගෙදෙට්ට ඉර කරන්නේ. මේ අර මානසිකත් තියෙන පොඩි කාලේ. එතකොට ඒ ඔක්කොම යසෝදරා දකින්න. වාහිත ඔයගොල්ලෝගේ කොල්ල ඔයාලගේ කොල්ල කෙනෙක් දිහා බැලුවොත් අර කෙල්ලේ කොල්ල දිහා බැලුවොත් අර මොකද වෙන්නේ? ඒ අතට අබරින පිච්චිලා යනවනේ. හරිද? ඒක ගමුත් යසෝදරාට එක ගාණක් නැහැ. දැන් එදා මේ යන දවසේ විසුද්ධ දර්ශන දැකලා නෙන්නේ. ඒ කියන්නේ වෙනම දරුවෙක් විදිහට අර යසෝදරා නිදි කරවනවා. සිද්ධාර්ථ වෙනම නැටුම් කණ්ඩායමක් කියලා පිනවනවා. ඒකත් ඒ වෙලේ පාඩයි මොකද යාගේ මානසිකත්වය වෙනස්නේ. ඉතින් ඒ නිසා එහෙම කැපකිරීම කරමු කෙනෙක් යසෝදරා. ඒකේ ආදර කතාව ගොඩක් දිගයි. මේ ප්‍රේමය කියන එකට බුද්ධත්වයට ලබා දෙන්න බෑ. නමුත් බුද්ධත්වයේ ගාවට මිනිස්සෙක් ශක්තිමත් කරගන්න පුළුවන් ප්‍රේමය. නමුත් ඊට පස්සේ සිද්ධාර්ථ ගෙදරින් ගියාට පස්සේ යසෝදරා ගිහින් නඩු දැම්මේ නැහැ. යසෝදරා ගිහිල්ලා මගේ දරුවා බලාගෙන මට වෙන මිනිහෙක් එක්ක යන්න ඕනේ කිව්වේ නැහැ.
ඉතින් අයා එතනින් පස්සේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරේ. මොකද දරුවගේ අනාගතයේ ෂුවර් නෑ. මොකද තව කුමාරවරු ඉන්න රජ වෙන්න. ඒකට තාත්තා රාහුලට රජකම දෙන්න දන්නේ නෑ ලොකු වෙලා. මොකද නන්ද කුමාරයාත් රජකම වෙන්නේ ඉන්නවා. රාජකීය ප්‍රශ්න වෙනම යනවා අපිට දැන් තේරෙන්නේ ලංකාව ඇතුලේ. ඒක ඇතුලේ වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක් ප්ලේ වෙනවා. එතකොට ඒවත් යසෝදරාට ගන්න යසෝදරා හිතේ එයා කියපු අරමුණ එයා ඉෂ්ට කරගන්න ලැබෙන්නේ. මේ කාලේ මට ඒ වගේ අත්දැකීමක් තියෙනවා ඊයේ විස්තර කරා. ඕස්ට්‍රේලියා සිටිසන් කියලා ළමෙක් ආව මහාන වෙන්න මගේ දේශනාවල ඉංග්‍රීසි දේශනාව. ඒනකොට මම වාගේ කොහොමද බැලුවා මම බැලුවා මට දරුවෝ දෙන්නෙක් කියලා දරුවෝගේ වයස අවුරුදු 4ක් හරි 3ක් හරි. මම වාගේ බිරිඳ කැමතිද? බිරිඳ කැමති නැහැ. නමුත් එයා මම කරන දේට කවදා බාධා කරන්නේ නැහැ. මට බිරිඳ වා පැවිදි වෙන දවසට බිරිඳට මම කතා කරලා ඕස්ට්‍රේලියාවේ ඉන්න වාට එන්න පුළුවන් කියලා. එන්න පුළුවන් තරක් නෙවෙයි ඒ පැවිදි පින්කමට යන සියලුම වේදනේ කාන්තාව දුන්නා. දින දරුවෝ දෙන්නත් එක්ක එයා ආව ලංකාවට. ආවට පස්සේ අපි ඒක වැඩසටහන කරලා මම පොඩි යත් එක්ක කතා කරන්න කියලා. ඒක ගියාම YouTube එකේ ප්‍රචාරය කරා. එයා ආදරය කරගෙන එයා කිව්ව ලස්සන කතාව ලංකාවේ මම ගෑනුවයින් අහලම නැහැ. මම ආදරය කරා නම් එයාට එයා යන අරමුණට හොඳ නම් මම ඒක උදව් කරන්නේ නැත්නම් මගේ ආදරෙන් ඇති වැඩේ මොකක්ද? ඒක ඔයා බලන්න YouTube එකේ විනාඩි 25ක විතර ඩිස්කෂන් එකක්. ඒක ඉතාලි ජාතික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ හිටියට. දැන් මම එයා මට කොහොමද දරුවෝ දෙන්න බලා ගන්න පුළුවන්. එයාගේ අරමුණ මේක මට ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඇහුවා අර මහාන වෙච්ච කෙනා මංගාවේ ඉන්න දැන් වාගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න හදලා හිටා. ඒක කමන්නේ ඒක එයාගේ ආසාව. ඒක එයාගේ කැමැත්ත. මට මෙච්චර පරිත්‍යාග කරපු කෙනෙක් 10ක් එක හිටියත් මට ගාණක් නැහැ. ඒකට ඔයාලා හිතන්නකෝ يعني මේ මයින්ඩ් එක සාමාන්‍ය මනුස්සයෙකුට මොන සබිබවා කියලා නෙකේ. මගේ එහෙම මනසක් හදාගන්න පුළුවන් හරි ලේසි මේ පෘථිවියේ ජීවත් වෙන්න. මොකද ආදරය කියන්නේ හරි අමුතු දෙයක්. ඒක අද ඔයාට ඇති වෙන්න පුළුවන්, මෙයාට ඇති වෙන්න පුළුවන්, හිත එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක කොටු කරන්න බෑ. මේ මුසීසෙ බෝධිසත්වයේ ආදරේ කොහොමද කොටු කරන්නේ? ඒක යසෝදරා දැනගෙනමයි ගාමනේ. එතකොට මේ ඒක සංස්කෘතිය ප්‍රේම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක මුළු වෙලා මතක් වෙනවා. ඒකට ඒ වගේම එයා ඒ ගීත රචකයා හිතන වගේම සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ ගෙදෙට්ට වඩිනවා. ඔයගොල්ලෝ ඒක අහලා තියෙනවනේ. ඒ ආවොත් ගමනේදී බුදුහාමුදුරුවෝ කවුරුත් ගමේ අය සලකන්නේ නැහැ. ඒ නිසා පින්දපාතයන්ගේ රජමාලිගාව ගෙවල් වටේ තියෙන ගෙවල් වලට ගිහින් කෑම ගත්තේ. අනිතරම යසෝදරාවක් එළියට එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තීරණය කරනවා කාමරයට යන්න. මේ දී කාලේ යහන් කැම කියලා කියන්නේ දී කාලේ ඒගොල්ලෝගේ බෙඩ්රූම් එක. ඒකට යාට තීරණය කරනවා. ඒකට ගියාම කපුල් දෙක අල්ලගෙන අඬනවා කියන ඔන්න අහලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ ටීවී තරහ ගන්න දුන්නා කියලා කියනවා ආටක කියන බැඳීම අද ඊයේ කම් කරගෙන මේක ඊළඟ පද ටික කිව්වා මේකත් එක්ක මම විස්තර කරනවා. මාසෙන් බෑ ඈතයි මොන්නේ. කියන්නේ යසෝදරා ළඟට ඇවිල්ලා මේ යසෝදරාට බුදුහාමුදුරුවෝ ඉතුරුවා මම යන්නකෝ වෙහෙසටපත් වෙයි. මොකද දැන් මම කියපු සිද්ධාර්ථ නෙවෙයි ඉන්නේ. ආශාව සම්පූර්ණ මුලින් උදා දමු විසංකාර ගතං චිත්ත. විසංකාරයෙන් හිත කුඩු කරන විනා දාපු කෙනෙක්ට අයිතර මනෝලෝකයට හිතලවත් ආසාව ගන්න බෑ. එන ආදරයක් කියන රාගයෙන් මත් වෙච්ච ආදරේ නැවත ගන්න බෑ. බුදු වෙච්ච කෙනෙක් එයාට කරන්න බෑ. මොකද එයා හිත විනාශ වෙනවා. සංකාරගත චිත්ත. නිසා මේ ගීත රචකයා හිතනවා මේ ඔබවදිව මාස වෙනවා. මාව යන්න එපා දැන් ළඟට ආවත්. මොකද මේ ඉන්නේ බෞද්ධ ශරීරය විතරයි මනස වාට බලන්න බෑ. නිසා යසෝදරා මම හෙව්වොත් ගොඩාක් වෙසරපත් වෙයි. මොකද එයා ඉන්නේ තාමත් දරුවත් එක්ක බැඳලා. එයා තාම ඉන්නේ රජවාසලත් එක්ක බැඳලා. එයා තාම සිද්ධාර්ථගේ අතීත මතකයන් එක්ක බැඳලා. නමුත් දැන් ඉන්නේ සිද්ධාර්ථ නෙවෙයි. දැන් ඉන්නේ බුදු කෙනෙක්. දැන් ඉන්නේ අර හමුවීම වෙන්වීම කියන දෙකේ හානියක් දාගත්ත කෙනෙක්. දැන් ඉන්නේ මරණය අභිභවා කියපු කෙනෙක්. දැන් ඉන්නේ වයසට යාම අභිභවා කියපු කෙනෙක්. ඒකට ඒවා
මම වෙනම දේශවල විස්තර කරලා තියෙනවා ළමයි කොහොමද වයස සම්පූර්ණ වෙන්නේ ඔයගොල්ලෝ ඉගෙනගෙන මේ ක්ලාස් එක මේ ටයිම් එක ගන්න. මම නිකන් දල වශයෙන් අහන්න විතරක් කියන්නේ. හරි මේ ටයිම් ෆ්‍රේම් එක කියන එක අයින්ස්ටයින්ටත් එකතැනක වැරදිලා. අන්න ඔයාලගේ ටයිම් එක විස්තර කරන්නේ Google එකේ ගිහින් බලද්දී අයින්ස්ටයින් විස්තර එන්නේ. අවකාශයත් එක්ක තමයි කාලය විස්තර කරන්නේ. එතකොට ඒක වැරදි. මම නාසකේදී සයන්ටිස්ට්වරුන්ට කියලා දුන්නා මම ඩිස්කෂන් එකක් ගියා මම කිව්වේ ඒ අයින්ස්ටයින්ගේ මතය උඩ අපිට දුරු කරන්න පුළුවන්. මම ඒක ඔයාලට සරල උදාහරණයක් දෙන්න කාලය අවකාශයත් එක්ක නෙවෙයි තියෙන්නේ. කාලේ තියෙන ධර්ම දෙකක්. සරල කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන ඉන්නවා. ඔයාලා ගෙදර ඉන්නවා. ඔයාලා ගෙදර උදේ ආවනේ. උදේ ආපු මතකයේ නේ ඔළුවේ තියෙන්නේ. දැන් මෙතන ඉන්නකොට ඒක මතකයක්. ওই දෙක අතරනේ ඔයගොල්ලෝගේ ටයිම් ෆ්‍රේම් එක හැදෙන්නේ. ඒතරට කාලේ තියෙන්නේ මතක දෙකක් අතරද සංසන්දනය වෙන්නේ අවකාශයක් එක්ක. ඒක මම අහන්නේ ප්‍රශ්න වලට ලොකු උත්තර දෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ අවුරුදු 100,000 ගාණක් කතා වෙන්නේ නෝනේ. ඉතින් ඒ නිසා ඒක වෙනම කරලා. ඒකට ඒක අපිට තේරෙන්නේ කාලේ අවකාශයට එහාට යන්න පුළුවන් මනසට. ඉතින් ඔයගොල්ලෝ මම කියන්නේ දැන් මේව හොයන්න එපා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල රස්සා කරලා අවුරුදු 28 29 කට ඕනනම් ගවේෂණයක යෙදෙන්න. එතකොට ඔයගොල්ලෝ කොහොමද අපි නැවත ඔයාලගේ අවුරුදු 30 තුලට මාව හම්බ වෙනවා. ඒ ගවේෂණයක යෙදෙනකොට ලංකාවේ තොරතුරු ගන්න අය ගොඩක් නැහැ. ලෝකේ තුලත් ගොඩක් නැහැ. ඉතින් එතනින් එහාට ගිහින් කියනවා. කාලේ අවකාශයේ විනාශ වෙච්ච විමුක්තත්වය කියන්නේ. ඒක කාලයට කොටු කරන්න බෑ අවකාශයට කොටු කරන්න. එතකොට එහෙම කෙනෙක් යසෝදරා හොයන්නේ මොකද වෙන්නේ? යසෝදරාට කවදාවත් මුල ගැහෙන්නේ නැහැ. ඒ නිසා දැන් බුදුහාමුදුරුවෝ එතෙන්ට ආවේ යසෝදරාව බලන්න විතරක් මේ යාට කරපු පරිත්‍යාගයට උපකාර කරන්න. මොකද කාලයේ අවකාශයේ විනාශ. මනුස්සේ කාලය හා අවකාශය තුළ ජීවත් වෙන තාක්කල් මානසික පීඩා නැති වෙන්නේ නැහැ. මොකද මානසික පීඩා කියන්නේ දැන් ඔයගොල්ලෝ විභාගේ පාස් වුණොත් හරි ෆේල් වුණොත් කියන්නේ බයක් එනවද නැද්ද? එනවා. කොච්චර ඉගෙන ගත්තත් උදේට පොඩි බයක් එනවා. ඒක තමයි මානසික පීඩා. ඊට පස්සේ ඉතිහාට ගිහිල්ලා තමන් හිත ආදරය කරන කෙනෙක් නැති වුණොත් අම්ම නැති වුණොත් කියවෙනවා. ඒකට කාලයේ අවකාශයේ උත්තර වෙන්න මිනිසුන්ට කවදාවත් ඒක ගැලවෙන්න බෑ ඒ පීඩාව. ඒක මේ තේම ඕන රටක ඕන හිමන් කෙනෙක්ට එහෙම සතෙක්ටත් එහෙම. ඔත් ඔබට කියන කෙනෙක් ඒක දැනෙන්නේ නැහැ. ඊගා අම්මලා දුන්න දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නේ අපේ අම්මලා තුමා කියලා මට කොල්ලක් ආවා. මේ දේ දිනවා මේ විදිහටම කරන්නේ. ඒක මොකද දන්න ඉතින් එහාට දෙයක් වෙනවා. ඒ නිසා මට ඒක මතක් වෙන්නේ නැතුව නෙවෙයි. මට ඒක ගානක් නැහැ මතක් කරගන්න. ඒක වෙනම අත්දැකීමක්. ඒතර මේ ළඟදිත් මේ මෙතන කමගන්න මම ලියහනවා මේ ඔය වගේ කතාවක් කියන්නේ ඔයාලට ගානක් මොකද යාළුවෝ දෙතාවකට මට ගානක් නෑ. මම උන්ට කෝල් එකක් දීලා ආවම කියලා කීයක් මොනවද වැඩ ටික කරගෙන ඉච්චා. ඒ කියන්නේ මට ඒකට ඕන රොමැන්ටික් වෙන්න බැරුව නෙවෙයි. මගේ හිත කොහොමද රොමැන්ටික් වෙන්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවයක් මේ කියන්නේ මේ මට අද රචකයා ගෙස් කරනවා සිද්ධාර්ථ එහෙම වෙන නිවහනකට කියපු කෙනා එහෙම වෙන්නේ නැති කියලා. එයා ගෙස් කිරීම හරියි. සමහර වෙලාවට සමහර ගීත රචකයෝ ගෙස් කරනවා එක එක දේවල්. ඒතකොට අත්දැකීම් නැතිනම් ගෙස් කරන්න පුළුවන්. ඒක සමහරට හරියි. තවලම් කරුවෝ කවරදාකද එකම තැනක තවලම්කාරයෝ කියන්නේ තවලම කියන්නේ මොකද්ද? රෙස්ට් හවුස් කියලා කන්නේ. අපි ගියා ට්‍රිප් එකක් ගිහලා රෙස්ට් හවුස් එකේ ඉඳලා අපි හැමදාම දෙන්න වෙලා ඉන්නවද? නෑ. ඒ තවලමේ යන කට්ටිය ගැල් කරුවෝ කවදාවත් එකම තැනක ඉන්නේ නෑ. ඒ වගේ තමයි මේ ජීවිතේ తాවකාලිකව ආවා මේ ජීවිතේ తాවකාලිකව සමගලා යනවා. අයිතයි මේකට එන්නේ නෑ මේ ජීවිත අපිට ලැබෙන්නේ නෑ මේ මොහොත ලැබෙන්නේ නෑ මේ දවස ලැබෙන්නේ නෑ. ඒක తాවකාලිකයි. ඒ නිසා මේ හැමදාම තවලම් කරුවෝ ඒ නිසා කවදාවත් උන්නේ නෑ. ඒක එක කවදාවත් එක තැනක තවලම්කාරයෝ ඉන්නේ නෑ. ඒ නිසා මම යසෝදරාට කියනවා මොකද්ද බොල්පිණි වැහෙන වේලාව. මේ ඔක්කොම බොරු දෙයක්. ඒ කියන්නේ අපේ දරුවන්ගේ අපේ ජීවිතවල අවසාන සම්පයුක්තය. ඔයගොල්ලෝ කියන හැමතැනම භෞතික විද්‍යාව සම්පයුක්තය කියලා දෙනවනේ. සම්පයුක්තය හොයන්න. ඒතර මම අහනවා මම කියනවා ඔයාලගේ ජීවිතේ සම්පයුක්තය හොයන්න කියලා. කිව්වොත් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ භෞතික විද්‍යාව පේපර් එකේ කියනවා කෙටි ප්‍රශ්නයක් ජීවිතේ සම්පයුක්තය කීයද? දැක්කම ධන 1යි ඍණ 25යි ධන 250යි නේද ධන 2500ට වැඩි පස්සේ උත්තරේ නෝ බිඳුවයි මොකද උත්තරේ දවල් එකක් ගහන්න වෙන්නේ මොකද ජීවිතේ අවසාන සම්පයුක්තය කියලා ප්‍රශ්නයක් ආවොත් ඔකට කුමක් කැටි දිනක් ගහන්න ඒක සමානකයට අද එක හිතන්න වෙන්න පුළුවන්. අපි දැනගත්තත් නැතත් අපේ ජීවිතයේ අවසන් සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ඒ කියන්නේ ඔයාලා විභාගේ පාස් වුණත්, ඔයාලා විභාගේ ෆේල් වුණත්, ඔයාලා රජ වුණත්,
ඔයාලා දුප්පත් වුණා කාට උනත් අවසන් සම්ප්‍රයුක්ත බිඳුව එකකින් ගැලවෙන්න කාටවත් බෑ. මටවත් බෑ. එතකොට මේකට අපි මෙච්චර මේ කට ගන්න බක්කේ බිඳුව වෙන්නේ. මගේ ඒ නිසා තමයි ඔයාලට අලුත් දෙයක් කියලා ඔයගොල්ලෝ විභාග පාඩම් කරලා වගේම රිලැක්ස් එකේ ගිහිල්ලා ලියන්න. පාස් එකයි කොහොමද පාස් වෙනව? ඒක තීරණය කරන්නේ කවුද? විභාග දෙපාර්තමේන්තුව. ඒක කතරගම දෙයියන්ට තීරණය කරන්න බෑ. දෙපාර්තමේන්තුව තමයි තීරණය කරන්නේ. ඉසෙන්ට් එක ගහන්නේ කොතනින්ද කියලා. කොතනින් උඩටද ගන්නෙ කියලා. ඒක මම හිතන්නේ සත්‍විත රජේ සාක්කදේ එන්නට බෑ. මොකද ඒක විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න කවුරු හරි ගියල් පිරිස් මහත් එක තමයි අන්තිම වස්සට වදින්නේ. මේ හරි අධ්‍යාපනය නැති. ඒකද ඔයාලගේ තීරණය තියෙන ගවර්න්මන්ට් එකක්. ඔයාලගේ අතේ නෙවෙයි. ඒ නිසා ඔයාලා මම හිතන්නේ මෙතන ඉන්න ලංකාවේ කිසිම දරුවෙක් අදක්ෂයි කියලා. ඔයාලා ගිහලා විභාගෙ ලියන්න. විභාගෙ පාස් වුණොත් හොඳයි. ෆේල් වුණොත් තුනයි. එතකොට ඔයාලා මම කොහෙද හිතන්නේ? බිඳුවයි කොහොමද කමන්නේ අද මෙහෙම වුණාට කමක් නැහැ නේ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ මම ගොඩාක් ඇවිදපු කෙනෙක්. මමත් අර සංචාරකයෙක්. මම ලෝකේ මම හිතන්නේ මගේ પાස්පෝර්ට් එකේ රටවල් 40කට වඩා වීසා නැතිලා. මම ඇවිදලා තියෙනවා. ඒ හැම රටකම ළමයි මොකද මේ මාර ඔපචුනිටිස් ගොඩක් නේ ඇතුලේ තියෙනවා. ඔයාලට විභාග පාස් වෙලා ගියොත් ඔපචුනිටිස් ගොඩාක් තියෙනවා. නැතුණත් ඔපචුනිටිස් තියෙනවා. මොකද එකම දේ තමයි ඔයාලට දන්නේ නැති එක විතරයි තියෙන ප්‍රශ්නේ. ඒක දන්නේ මෙයා ගත්තාම මෙයා සර්කල් වගේ හાર્ඩ්වෙයාර් එක පඩවදින ගම එයා ශිෂ්‍යත්ව ගමේ පාස් වෙලා ගිහලා කුරුණෑගලට 10 වසරයක් ඉඳලා ගෙදරින් රුපියලක් අතරගෙන නෑ අධ්‍යාපනය කරනවා. දැන් දැනටත් මෙයා අම්මා ඒ මල්ලිගේ වියදමට අම්මගේ වියදමට මෙයා සල්ලි ආවා. තාම වයස 21යි. එතකොට ඒ ඔපචුනිටි එකක් එයා දැක්කේ එයා කරගත්තා. ඒ වගේ ඔයාලට මොනවා හරි ඔපචුනිටිස් තියෙන එක කුම්පෙත චක්‍රීකරණය කරන්න කොහොමද වෙන්නේ? ඒ නිසා මේක ඔපචුනිටිස් තියෙනවා මම හිතන්නේ මේ බිලියන ගානක්. ඒ බිලියන 6කට වඩා ජීවත් වෙන ලෝකෙ බිලියන 6ක ඔපචුනිටිස් තියෙනවා. ඒ නිසා එකක් විභාගේ පාස් වෙලා ගියාම එතනින් එක පැත්තක් විවෘත වෙනවා. ෆේල් වුණාම තව පැත්තක් විවෘත වෙනවා. අපි හෙන ගැහුවාම ගහදියා වෙච්ච සිද්ධිය ගැන අඬලා වැඩක් නැහැ. බලපන් මේකෙන් හෙන වැදුනහම තියෙන වාසි ටික මොකක්ද කියලා. මම ළඟදී මම මේක ලං යන්නේ නැති නිසා කියන්න කවුරු ලං දෙන්න එපා. සර් දන්නවා මේ ඔයගොල්ලෝ මේ ළඟදීම පොලිසියෙන් අපිට මගේ ළමයි දෙන්නෙක් අරගෙන ගිහලා කේස් එකක් දැම්මා. ඒක මම විස්තර කරන්නේ නැහැ. හැබැයි හැමෝම දුක් වුණා මේක දාපු එක. මම බැලුවේ දාපු එක නෙවෙයි. මොකද්ද මේක දැන් මේ තුල ප්ලේ කරන්න පුළුවන්. මේකේ ළඟින් මේක කොහෙද දන්නවා. මේක කොච්චර දුරට ප්ලේ කරන්න පුළුවන්ද මේ විපත කොච්චර මේව කරන්නද. අපේ ට්‍රැක්ටරේ අරන් ගියා. අවුරුදු 6ක් පාවිච්චි කරලා අලුත් ට්‍රැක්ටරයක් ගියා. උගේ ඉච්ච නැත්නම් මට තව අවුරුදු 10කට එක ගේන්න වෙන්නේ. මොකද ඒ නිසා මේ හරි අමුතුයි මේ මනස වෙනස් වෙන හිතනකොට කවදාවත් විපතක් ආවම මම ළඟින් ඉන්න කෙනෙක් විපතේ ඩිස්ඇඩ්වාන්ටේජ් කොහොමද හැමෝම දන්නවා. ඇඩ්වාන්ටේජ් එක බලන්න මොකද්ද මේක ගන්න පුළුවන් වාසිය නැහැ. අර කොහොමද වෙලා ඉවරයි. ඉතින් අපි විභාගේ පේපර් එකකට ලියන්න ගිහලා අයිත් ගෙදර එනකොට ඕන මේකත් ඒක ලියලා ඉවරයි. දැන් අයිත් වාට විභාග දෙපාර්තමේන්තුවේ කන්ටැක්ට් එකක් තියෙනවා විතරයි පේපර් එක හොයන්නේ ඒක නාම ළමයි වගේ පවර් එකක් තියෙනවා. අයිත් ගිහලා පේපර් එක හොයන්න. නැත්නම් අයිත් හොයන්න බෑ ওই පේපර් එක ලේසියෙන්. විභාග විසාක් වෙනවා. ඒ නිසා අයිත් ඒකට හිතලා වැඩක් නැහැ. අයිත් මොකද්ද බලන්න අයිත් කරන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ ඔයගොල්ලෝ අයිත් අන්තර දැන් මේක ඇතුලේ මම හැමතිස්සෙම ෆෝන් පාවිච්චි කරනවා. මේක ඇතුලේ තියෙනවා ඕන තරම් දැන් ලෝකෙ ඇවිල්ලා දැන් අවකාශයේ තමයි නිර්මාණය කරන්නේ මිනිස්සුගේ ජීවිතේ. ඉස්සෙල්ලා ගොවි යුගය ඊට පස්සේ ඉන්දියානු යුගය හරිනේ දැන් ඇවිල්ලා අවකාශය. කෙලින්ම අවකාශයේ තමයි මිනිස්සුගේ ඔපචුනිටිස් යන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දරුවනේ ඔයගොල්ලෝටම හැමෝටම හොඳ විභාග ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ගීත කියන එකට මම කියන්නේ දැන් තියෙන ගීත උනන ඔයාලා විස්තර කරන්න පින්නම් වලේ ඔබ කොහේ ගිහිල්ලා ඒකයි උදාහරණයක් එකයි යථාර්ථයක් එකයි. රැයට කම අපි මම ඔබ කොහොමද නමුත් මේ හරි නමුත් ගීතේ තුල තියෙනවා ඔය ගන්න කරුණ ආශාව කරේලා කොයි බදේ අනිවාර්ය 11 යන්න වගේ ජීවිත කරණාවක් තියෙනවා මේ සාමාන්‍ය මනුස්සයෙක්ට මනෝභාවයක් වලට යන්න බෑ. ඒක මොකද ඒතර රස වින්දනය කරන්නේ. අපි එහෙම මට සිංහල සාහිත්‍යයේ ඉස්සර ඉඳලම මට වැඩි මට ඒ රස වින්දනම වෙනස් පරාස වලට මයින්ඩ් එක දෙක යනවා. ඉතින් මම කියන්නේ ඒක පුරුදු කරාම අපි ළඟින් ඉන්න සමාජ කීකල අර්ථයෙන් මේක මෙහෙම වෙන්න පුළුවන් වෙනවා. නිසා නිකන් විතර රිලැක්ස් වෙලා ඉන්නලා ඒ වගේ අමරදේව මාස්ටර්ගේ නන්දාමාලනී මහත්මියගේ ඊළඟට අපි ගත්ත අමරසිරි පිරිස් මහත්මියගේ අපි ලංකාව තුළ ලෝකෙත්
ජපාන් මියුසික් දාලා අහනවා. ඒ අහලා ඒකට මනස ඒ කියන්නේ ප්‍රඥාව ඉහළ තියෙන දෙයක්. ප්‍රඥාවට කිව්වේ ආනන්දය. ආනන්දය කියන්නේ මනසට කම්පියුටර් කරගන්න එක, ආදරණය කරගන්න එක, මුදු කරගන්න එක. මම හිතන්නේ කලාව, ගීතේ, චිත්‍රය, නිර්මාණ, එහෙම නාට්‍ය, එහෙම දෙයක්. ඒ කියන්නේ රටක් දියුණු වෙන්න නම් ශ්‍රේෂ්ඨ දර්ශනයක් ඕන. දර්ශනයක් ආවට පස්සේ ඒක කලාව බිහි වෙන්න ඕන. නිර්මාණ බිහි වෙන්න ඕන. එතකොට තමයි මිනිස්සු දැන් කලාවට අල්පන බුදු පිළිමේ නෙලපු ඒ වඩුවා කවදාවත් නිවරන්නේ නැහැ. මොකද ආයේ නිර්මාණය පිළිබඳව වෙනසක් තියෙන්නේ. වෛරය කෝපය පිළිබඳව එකක් නෙමෙයි. ඒ නිසා මේ රටක් දියුණු වෙනවා කියන්නේ සල්ලි වෙන එකම නෙමෙයි. රටක් දියුණු වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ මනස ආධ්‍යාත්මයෙන් දියුණු වෙන එක, රසාස්වාදයෙන් දියුණු වෙන එක. ඒතර තමයි මිනිස්සුන්ට ලස්සන සුන්දර ජීවිතයක් උරුම වෙන්නේ. ඒ වාගේ අමිස්සර අපි සර් එක්ක පළාත් එකේ ජීවත් වෙන බිසීනේ අපි හම්බ වෙන වෙලාවට ගොඩක් කතා කරනවා. ඉතින් ඒ වෙලාව වැඩි උගන්වන්න තමයි පැහැදිලි කරන්න සර්ට අප්ඩේට් කරන ටයිම් එකක් නැහැ. ලෝකෙත් එක්ක ඔයාලා උගන්වලා යනවා. අපි ගත්තාම අපි අප්ඩේට්. දැන් ඇමරිකාවේ ඉන්නේ ඊළඟ එළියට ගිහුවම අපිට එනවා නිවුස් එක. එතන මා ෆුල් කරන්ට් ප්‍රසන්ට් සිටුේෂන් එකක අපි ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒව මම සර්ට කියනවා. ඉතින් සර්ගේ කැපවීම මම දකින්න ඕගොල්ලෝ ටික ගෙදරාවට මොකද ගෙදර යනවා. කොළඹාව කඩිම දාන වල තියෙන සර්ලා ඉදරින්. ඒතර මම දන්නවා සර් මේ වෙලාවට ඔයාලා බෞද්ධ විද්‍යාව කොරෝනා කාලෙත් හිතනවා මොකක්ද කරන්න පුළුවන් මේක නයක් කියලා. ඊළඟට ඔයාලා තමයි දැක්කේ ඔයාලට නේද කියන්නේ ඔන්ලයින් දෙන එක. දැන් ඒ ළමයි මාර සතුටින් ඉන්නේ. ඒකමඩ අපි කරගෙන යනකොට අපිට ගොඩක් කෝටිපති අය අඳුරන්නේ නැහැ. ඉතින් සර් කෝටිපති කියලා නේ මම හිතන්නේ මාස 6කට ගණනින් කොයි ව්‍යවහාරකට අපි ගිහිල්ලා 1 මිලියන ගානක ප්‍රොජෙක්ට් එකක්. ඒ මිනිසුන්ට බොන්න වතුර දෙන්න නැහැ මාස 6කට කොහොම මාන වැඩේ ඇරෙන්න යනවා එක තැනකින්. මොකද ස්කෑනර් එකක් ගත්තොත් පැයට 4000යි පැය 500ක් වැඩි. ඒක ලක්ෂ 20ක් දෙන්න ඕනේ. මට හිතෙනවා අපිට හිමීට ගෙවාගෙන යන්න ගත්තොත් කියලා මම ගාව ලක්ෂ 30ක් තිබුණා. ඒක ලක්ෂ 135ක් විතර මට මැෂින් එකක්. සර්ට ඇවිල්ලා කිව්වා සර් කොහෙනම් හාමුදුරුවෝ මගේ නමට නෝට්ස් දෙන්නේ නැහැ ලංකාවේ. ඉතින් සර් මගේ නමට ගන්න මම ගෙවයි යනවා. මට ගෙවයි යන්න පුළුවන්. ඒ ගෙවයි යන්නේ කොහෙවත් මම රස්සාව කරලා සල්ලි හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි පාරට ගිහිල්ලා මිනිස්සුන්ගේ ගාන එකතු කරලා ඒක දාගන්න පුළුවන්. සර් මේක ඕනේ නැහැ. ඉතින් ඒක මම ගෙවයි යනවා හාමුදුරුවෝ මට බැරිවොත් කරන්න. ඉතින් සර් ගෙවන්නේ කොහොමද? ඕගොල්ලෝ දෙන සල්ලි වලින්. ඉතින් මම දන්නවා සර් තාම ගයක් හදනවා. මේ අවුරුදු 20 ගානක් පාස් කරලා. නමුත් තාගේ ගමේ පන්සලට සර්ගේ ළමයිට ඒ කරපු දේවල් මම ගොඩාක් ගන්න මොකද ළඟින් ඉන්න නිසා. ඒක ඔයාලා දන්නේ නැහැ සාමාන්‍ය සර් වැඩි කියලා අපි වගේ කියවන්න යන්නේ ඒ ගැන. ඒක දන්නවා. ඒ නිසා මම හිතන්නේ ඔයාලට ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු ගත මම කියන්නේ සර් සුපිරිසිදු චරිතයක් කියලා. නමුත් අර කවදා හරි දෙවි කෙනෙක් දකින්න ඕනේ නම් එහෙම නම් කරන්න පුළුවන් මිනිස්සු මම දන්නයි මේ කෙනෙක් තමයි සර්. තව මිනිස්සු ඉන්නවා. ඒ දිව්‍යමය මනසක් තියෙනවා. සර්ගේ ආසාවනයක් කියලා නෙවෙයි මම කියන්නේ සර්ට මොන වෙලාවක කෙනෙක් කුසල දිනකට හිතුණු වෙනවා තම හරියක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඔයාලට ඉගෙන ගන්න ලැබීම ඔයාලගේ ජීවිතේ වාසනාවක්. ඉතින් අත්‍තරම අපේ කාලේ කුරුළුත් එහෙම කුරුළු හම්බ වුණා. ඒකත් අපේ වාසනාවක්. මම කියන්නේ මම හම්බුනේ නැහැ කියලා. ඒ වගේ උතුම් මිනිස්සෙක්. ඒ නිසා තමයි අද උනත් සර්ට දැනුණා මේ මම ඉගොඩහයක් මොකීටේ විස්තර කරනවා. ඔයාලට මේ අත්දැකීම දෙන්න ඕන කියලා හිතුවේ. මේ හැම දෙනාටම තෙරුවන් සරණයි. අර චුට්ටක් කියලා දෙනවා. මම පොඩ්ඩක් කවන්න.
හේතුව ඒක සාමාන්‍ය දෙයක් මොකද මේකේ මම මේක මේ පරිනිර්වාණ සූත්‍රයේ කියවලා තියෙන නිසා තමයි මටත් ඒක හිතුනේ. මේකේ තියෙන්නේ මේ බුදුහාමුදුරු පිරුණම් පාඩකට අන්තිම මොහොත කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ඒ තමන්ගේ මැසේජ් එක යවලා මිනිසුන්ට පිට වෙලා ගොඩාක් මේ පරිවිඩේ ලෝකයට දීලා එයා අනිත් අවසාන මොහොත. අවසාන මොහොත කියන්නේ එයාගේ හුස්ම වාතලයට මුසෙනවා. එයා නැවත කවදාවත් බෞද්ධකව කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කාටවත් වචන වලින් ගණදෙන් කරන්න බෑ. කවදාවත් බුදුහාමුදුරුවෝ වචන කාටවත් අහන්න බෑ. ඒ මොහොත ගැන තමයි ඩෝටර් වර්ගිස් මහත්තයා ලියලා තියෙන්නේ. පරිනිර්වාණ සූත්‍රයේ වගේ සූත්‍රයක අන්තිම හරිය තියෙනවා මේක. ඉගොඩා යනවා පාවුති. ඉගොඩා කියන්නේ අයි නිවන. ඒතර නිවන ගැන හොඳට උදන්නේ බුදුහාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා අවුරුදු 35 අවුරුදු 45ම කරේ ඒ මෙතන නිගොඩින් ඉගොඩට යන ගන්නේ මිනිස්සුන්ට යන පාර කිව්වා. පාර මොකද කිව්වේ? වචන වල. අසරකට වචන වලට බලයක් තියෙනවා කියලා. වචන වල ලොකුම බලය තියෙන බුදුවරුන්ට. එක වචනයකින් පුළුවන් එයාට තව ලෝකයක් පෙන්වන්න. කියන්නේ මානසික ලෝකේ ඉඳලා ආධ්‍යාත්මික ලෝකෙ පෙන්වන්න පුළුවන්. නිවන පෙන්වන්න පුළුවන්. වචන වලින් තමයි නිවන පෙන්වන්නේ. ඒක වෙන මොකකින්වත් පෙන්වන්න බෑ. ඒ නිවන ගාම ලොජික් එක. ඔයගොල්ලෝ ඒක හිතන්න එපා. ඒ ලොජික් එක හරහා තමයි කෙනෙක්ට නිර්වාණය එක්ස්පීරියන්ස් කරන්නේ. ඒ නිසා මෙගොඩා යන්න. මෙගොඩා කියලා කියන්නේ කවුද? අපි. මෙගොඩා කියලා ගත්තාම මෙතන පොඩ්ඩක් විස්තර වෙනවා. මයික් රේන්ජ් එක. දැන් මෙතන ළමයි ඉන්නෝනේ 500ක් 1000 ඉන්නකොට මේ එක එක මයික් රේන්ජ්. ඒක කෙනෙක් ගත්තොත් ගොඩාක් ලෝවර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ පොතක්වත් කාටවත් අල්ලනවට කැමති කරලා නැති කරලා ලෝකකමක් තියෙනවා. ඒතකොට යාගේ බොඩි එක මනුස්ස වුණාට එකම ගත්ත රේන්ජ්. හරි. තව හරි දාරුක ඇතුළත. අනිත් කෙනා විනාශ කරන්න මරන්න කොටන ඉනිසියාව උපරිම වෙලා තියෙනවා. මේක යාගේ වර්ධාපනය යාගේ මනසේ හැටි. හරිද? එයා ඒක ප්‍රතිකාර කරනකොට එයා අපායක ජීවත් වෙන්න බැරිනවා. ඒක යාගේ මනුස්ස බොඩි එක හියුමන් මනස නිරය කියන අපාගත මනසක් යාට තියෙනවා. එයා මිනිස්සු අපායට කොන්නේ නැහැ. මිනිස්සුගේ සමාජ මිනිස්සු හිත දිහා බලනකොට අපායක් තමයි ඒක. වෛරය, කෝපය, දුෂ්ටකම් පිරෙලා තියෙනවා. තව මිනිස්සු ඉන්නවා මනුස්ස. ඒ කියන්නේ තරහ යනවා, එකට කරනවා, ඉරිසියාවක් තියෙනවා. ඒ කියන්නේ වෙලාවකට දෙනවා, වෙලාවකට අල්ල ගන්නවා. ඒක තමයි මනුස්ස කියන රේන්ජ් එකේ හැටි. ඒ කියන්නේ හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. ඒ වැඩි දෙක මොකක් වැඩිද මොකක් අඩද කියලා හොයන්න බෑ. ඈ එක වෙලාවකට දෙනවා, තව වෙලාවකට ඉල්ලුවක් දෙනවා. එහෙම නමුත් එයාගේ ඒ අර හොඳ ගති ගොඩක් තියෙනවා. ඊළඟට
තියෙනවා තවස එකට තියෙන ස්වභාවයක්. ඒගොල්ලෝ පරිත්‍යාගය වැඩි. ඒගොල්ලෝ පෘථිවිය අඩුයි. ඉතින් එයාට කන්නකොට නෙවෙයි එයාට අනිත් මිනිස්සුන්ට කොහොමද කන්නකොට දෙන්නේ? අනිත් කෙනෙක්ට හරියනවනම් එයාට ගොඩාක් සතුටුයි. ඒගොල්ලෝගේ මනසට මනුෂ්‍ය දිව්‍ය බොඩි එක හිම්බුනට ඒගොල්ලෝ මොකද්ද? දිව්‍යමය මනසක් පවතී. ඒකේ තරහවයි කොම්පයක් තියෙනවා. නමුත් වැඩිපුරම තමයි ඉරිසියාව අඩුයි, කුහකකම අඩුයි. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ රන් කරන්නේ. මොකද තාවිරහසක් තුනේ මේ ලෝකේ රන් කරන්න බෑ අපායේ මිනිස්සුන්ටවත් මේ ලෝකේ රන් කරන්න බෑ ප්‍රේතයන්ටවත්. මේ ලෝකේ රන් කරන්න අඩු මිනිස්සු කොටසක් ඉන්නේ දිව්‍යමය සත්‍යනිසු. ඊට මේ ලෝකේ ඒ කින මුදල් බෙදලා දුන්නොත් නැති අයට අයි කවුරු ගානට අයි දෙවිවරුවත් මේ සල්ලි යනවා. මේ ලෝකේ හැටි. අපි ලෝකේ සමානාත්මතාවට තියෙන කොම් බෙදුවොත් කියලා සමසේ අයි කවුරුදකින් බලනකොට අයි තරවල ගානට යනවා. ඒක තමයි නේචර් එක. ඒතර මේ ලෝකේ රන් කරන්නේ තාවත් පොඩි පිටිසක්. අනිත් අය යට තමයි අපි තාම මොකද ඒගොල්ලෝ යටතේ ඉන්නේ වෙන කාමුවත් ඉස්සරහ අපි මනස බොහොම පහත් වෙනක තියෙන නිසා. හරිද? ඊළඟ තව කොටසක් ඉන්නවා ඒ දිව්‍යමය ස්වභාවයටත් එහාට ගිහින්. එයාගේ හරියම ප්ලාන් හරිම සල්සුන් එයා ගොඩාක් මේ කියන්නේ භෞතික දේවල් වලට එච්චර කොහොමද ගණන් ගන්නෑ. ඒගොල්ලෝ වැඩි කතා බහක් නැති වෙනවා. ඒගොල්ලෝ කියන බ්‍රහ්ම මානසිකත්වය කියන්නේ. මොකද්ද? බ්‍රහ්ම. ඒගොල්ලෝ හිතේ ධර්මත්ව විදින අමාරුයි අනිත්‍යයට. හරිද? එතකොට ওই නිබුඩා කියලා ගත්තාම බුදු කෙනෙක් එක ගන්න කරන්න පුළුවන් කොටස් තුනකටයි. මයින්ඩ් රේට් තුනකටයි. ඒ තමයි බ්‍රහ්ම දිව්‍ය මනුෂ්‍ය. අනිත් ඊට පළයා මානසිකත්වයට බුදු කෙනෙක් තේරුම් ගන්න බෑ. එයාව හඳුන ගන්නත් බෑ. එතකොට අර මේ තුනේ තියෙන තමයි මෙබඩා කියන්නේ. එතකොට තව කවුරුද ඉන්නේ? බුදුහාමුදුරු අහනකොට මගේ ආසාව බුදුහාමුදුරුගේ ආසාව තව කවුරුත් ඉන්නවද එහාට යන්න. ඒත් එහාට යන්න ගන්න ඉඳනට යන්න අර තුනට එන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන තුනේ එකට එන්න ඕනේ. අන්නේ කොල්ලන්ට සුදුසු වෙනවා නිවන් දකින්න. ඒ කියන්නේ ප්‍රේත, තිරිසන්, අමනුෂ්‍ය කියන මානසිකත්ව වලට 11ට යන්න තියා අතර බෑ. ඉස්සෙල්ලා උත්සාහ කරනකොට මනස පිරිසුදු කරලා උඩට එනවා. එතකොට මේ මනස මේ කැටගරි එකේ ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද නිරේ ඉඳලා අපි කියන්නේ අවීචි මහා නරකාදී කියන පොළොවට නිරයක් නෑ. ওই මනස අවීචි මහා නරකාදී කියන තැනට වැටෙන්නත් පුළුවන්. අකනිට බබලව දක්වා සහැල්ලු වෙන්නත් පුළුවන්. ওই අතර ඕන තැනකට රේඩියෝ තරංග වගේ මනස ප්ලේ වෙනවා. ඉතින් ඒක අතර සාමාන්‍ය මිනිස්සුන්ගේ දිව්‍ය කියලා ගන්නේ වැඩිපුර ප්ලේ කරන තැන. ඒ කියන්නේ දිව්‍යයේ කොන වෙලාවක අපාගත වෙන්නත් පුළුවන්. අපායකට එකපාරටම වීර්ය කරලා දිව්‍යමය ස්වභාවයට එන්නත් පුළුවන්. ඒක එක මනසක ස්වභාවයක ස්ථිර තැනක් නෙවෙයි. ඒ දිව්‍යමය ස්වභාවයට ආපු වෙලාව තමයි බුදු කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. මනුෂ්‍ය ස්වභාවයට ආපු වෙලාව. එතකොට මෙතන මෙගොඩා කියලා කියන්නේ අර පහත් මානසිකත්ව නෙවෙයි උසස් මානසිකත්ව මනුෂ්‍යත්වයෙන් ඉහළට. ගඟුල අරෝමය අද මට වෙසයි යනවා. මම මේක ගොඩාක් විස්තර කරන්නේ මෙයාගේ channel එකේ විස්තර කරන එක තියෙන ගොඩාක් පැය ගානක් විස්තර කරන්න පුළුවන් වචන ටිකක්. එච්චර විඳින්න පුළුවන්. එච්චර පරාසයකට මේක විහිදෙනවා මනෝභාවය. හරිද? අද මට වෙසයි කියන්නේ මාස 3ක්ම කුසිනාරාවට එනවා පයින් ආවනේ. දැන් අන්තිම වෙලාවේ ගොඩාක් ශාරීරික වෙනසක් බුදුහාමුදුරුවෝ කියනවා. නමුත් ඒ වුණත් කමක් නැහැ. මම අයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මට නිවන් මාර්ග කියන්න වෙන්නේ නැහැ ශ්‍රී මුදේ. ඒ නිසා කියනවා යනවා නම් මේක කාට හරි පාර අහගන්න ඕන නම් ඒකට යන්න මම දැන් අහගන්න. අයි ඔයාලට ඒ ඔපචුනිටි එක ලැබෙන්නේ නැහැ කියලා බුදුහාම ඒක පරිනිර්වාණ සූත්‍රයේ මේ විදිහටම කියනවා. ආනන්ද හාමුදුරුවෝ වගේ බුදුහාමුදුරුවෝ ගොඩක් මේසයි දෙඩ වෙලා ඉන්නේ අවුරුදු 80 වයසට. හැබැයි එන කට්ටිය වලක් කරනවා. බුදුහාමුදුරුවෝ මේ වයසට බුදුහාමුදුරුවෝට පේනවා. එන කට්ටිය වලක් කරනවා. ආනන්ද උදේ කරන්න එපා. මොකද ඔයාලට පුළුවන් මේ පණිවිඩය කියන්න මම වගේ මහාකාශවලට පුළුවන් කාටවත් බෑ. කියන්නේ හියුමන් මයින්ඩ් එක උපරිම ස්පෙෂල් කරලා තියෙන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඒ විදිහට කියන්න කාටවත් බෑ. නිවන් මාර්ග අනිත් කියන්න පුළුවන්. ඒතර ඉහළ පරාසයක ප්ලේ කරන්න බෑ. ඒ නිසා එක කෙනෙක්ට මේ වෙලාවේ ඉන්න දෙන්න මේක මගේ අවසන් මොහොත කියලා කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මට වෙහස මම ඇත්ත. නමුත් මගෙන් යන මේ පණිවිඩය වෙන කෙනෙක්ගෙන් මේ විදිහටම අහගන්න නම් කාටවත් බෑ. ඉතින් ඊට පස්සේ ඒක බුදුහාමුදුරුවෝ අන්තිම ශ්‍රාවකේ කවුද? සුභ. ඒ සුභත් එන වෙලාව තමයි මේ විස්තර වෙන්නේ. හරිද? මම මේ ගඟුලේ අඟුලේ නැගලා ඉන්නකොට යනවා. ගඟුල කියලා කියන්නේ මොකක්ද? සංසාරය. සංසාරය කියලා කියන්නේ මොකක්ද? ඔබ විහිිත. හිත කොහෙද යන්නේ?
හිත යන්නේ ආසාව පස්සේ. මොකද සංසාරය කියලා කියන්නේ ඉපදෙන මරණ කතාවක් නෙවෙයි. ඒක අර ආච්චිලා බඩන කියන කතාවක්. සංසාරය කියන්නේ ඔයාලගේ හිත ආසාව පස්සේ වේගෙන් ගලා යන එක. එතකොට ආසාවේ අනිහිත ඉන්නේ මේකොඩ. එතකොට ආසාවේ මෙහා පැත්තට පැනනම ඒකොඩ. ඒ කියන්නේ නිවන. එතකොට අමුල කියලා කියන්නේ ආසාව වයිටේ වේගයෙන් ගලන මේ හියුමන් මයින්ඩ් එක තුලි through කොහොමද පණින්නේ විමුක්තියට නිදහසට. අමුල කියලා කියන්නේ බුද්ධ වචනය. මොකද්ද? ඔරුවක නැගලා තමයි මේ විදිහට ඒකට තොටියක් කරලා යන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කතා කරලා යන්නේ මේකට බුදුහාමුදුරුවෝ යන්නේ වචන හරහා. ඒතර අමුල කියලා කියන්නේ වචන බුදුහාමුදුරුවෝ කියනවා ඒක ඔරුවක් කියලා ප්‍රඥාව කියන මොකක්ද උඩ වෙනවා. විමුක්තියට වැටෙනවා. නිදහස් වෙනවා. තණ්හාවශය වෙලා යනවා. ඒකට මේකට බුදුහාමුදුරුවෝ සංසාරේ තියෙන කිසිම එකක් ගන්න දෙනවා. සංසාරේ නිදහසට තරගුත් ගන්නවා. මේ දෙක අතර අන්තිම බ්‍රේක් කිරීම තමයි මේ අවසන් වෙන පරිනිර්වාණයට පත් වෙන අන්තිම මොහොත. පමානවන්නේ අඳුර වටින්නේ යනවා නම් පමානවන්නේ. පමා වෙනවා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරු පිරිනුවම් පෑවට පස්සේ ලෝකයට තියෙන කාලය. ඒකට කියන බුද්ධ ශූන්‍ය කාලය කියන්නේ. වාසනාවන්ත කාලය කියන්නේ බුදු කෙනෙක් මුණ ගැහුණු කාලය. ඒක සෑහෙන විස්තරයක් කරනවා මේ කෙටියෙන් කියන්නේ. දැන් ගෞතම බුදුහාමුදුරු පිරිනුවම් පාලන 2600ක් කියලා ඒ වගේ කෙනෙක් හම්බ වෙලා තියෙනවා කාටවත්. ඒකවල අන්ධකාර කාලයක්. ඉරක් නැති කාලයක් වගේ. ඉරක් පුළුවන් මේ පෘථිවියට ජීවය දෙන්න. හැබැයි බුදු කෙනෙක්ට පුළුවන් මිනිස්සුන්ව විමුක්තියටපත් කරවන්න ප්‍රඥාවන්තව. ඒතර බුදු කෙනෙක් නැති කාලයක් කියන්නේ සාමාන්‍ය ප්‍රඥාවන්ත මිනිස්සුන්ට අන්ධකාර කාලයක්. ඒකට ප්‍රමාණවත් අතර වැටෙන්නේ. ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි ඉක්මනට එන්න මම උඩ ගෑන්න. මම බලන් ඉන්නවා මේ පණිවිඩ වාට දීලා ඒකට අරයි යන්නේ. මම ඊයාට පස්සේ ලෝකෙට අන්ධකාර කාලයක් එනවා. යනවා නම් එන්නේ. යනවා නම් එන්නේ. මා මේ අඟුලේ නැගුණා ඉන්නකොට යනවා. ඒ කියන්නේ මම සංසාරයේ තොරට ගියා. ඒක ලස්සනට කියනවා බුදුහාමුදුරුවෝ. මම මට දූපතක් හදාගත්තා. මම මට පින්න හොයාගත්තා. මම වෙන කෙනෙක් සරණ ගියේ නෑ. මම මාව සරණ වශයෙන් කරගත්තා. නොඅයින සරණ ළඟින්ටත් ඒවා කවුවත් පිළිට කරලා තියාගන්න එපා. ඔබම පිළිට කරගෙන ඔබ විමුක්තියටපත් වෙන්න. මොකද ඔබේ හිතේ අසහනය ආපු වෙලාවට ඔබේ හිත පීඩණයටපත් වෙන වෙලාවට කාටවත් ඒක ඔබට දෙන්න බැරි නිසා. ඒ නිසා ඊට කලින් මේ අසහනෙන් පීඩණයෙන් ඉවත් වෙන්න කියලා ඉල්ලීමක් අවසාන මොහොතේ කරනවා. ඒක කියනවා අනිච්චවද සංඛාරා කියන්නේ සියලු සංස්කාරයන් නැසී යනවා. හන්දදාන වික්කවේ ආමත්‍යාවි. මහණෙනි මම අවසාන වරක වමතනවා. වයදම්මා සංඛාර සියලු ධර්මයන් සියලු භෞතිකයන් සියලු මනසවල විනාශ වෙලා යනවා. ඒ නිසා විමුක්තියට වරේ නිදාස් වේව නැත්තම් පුලාට කවදාවත් මේ සංසාරේ ආසාවක් එක්ක එකතු වෙච්ච හිතට කවදාවත් නිදහසක් නම් නැත. ඉතින් ඩෝල්ටන් අල්විස් මහත්මයා ඒ අවසන් මොහොතේ පරිනිර්වාණ සූත්‍රය කියවලා ඉන්නේ. ඒ අවස්ථාව ඒ මනෝභාවයක තමයි මේ විදිහට ලියලා තියෙන්නේ. ඉතින් ඒක මම ගොඩාක් විවිධ පැති වලට විස්තර කරලා අන්ධකාරය, අඟුල කියන වචන. ඉතින් ඒ නිසා ඒකත් එක්ක ඔයගොල්ලෝ තෝරන විභාගේ ඉස්සෙල්ලා විභාග වල ටික කරගන්න. මේ වෙලාව බලන්න යන්න එපා. මම වාගට කියන්නේ සර් කිව්වා වගේම ජීවිතයේ මනුෂ්‍ය ජීවිතය ඉතාමත් වටිනවා. ඒකේ ප්‍රේත දින වගේ මානසිකත්ව තියෙන ඉක්මනට ඒක අතම දෙන්න. ඒවා අතම දෙන්න ගන්න නැත්නම් පස්සේ අපේ වචන අහලා අතමුදව ගන්න. ඊට පස්සේ මේක අපතම ලස්සන. හරිම ලස්සන පැරඩයිස් එකක් වගේ රටා. ලෝකෙ ඔයගොල්ලෝ ඇවිද්දොත් තේරෙන්නේ වගේ එකක් නැති තරම්. ලස්සන රටා කියන මේ තරම් ලස්සනද කියලා ව්‍යාකරණ අමාරුයි. ඒ නිසා මේ රටේ මිනිස්සු ගොඩන වතුර නැහැ පාලන වගේ සමහර වෙලාවට අර ඉස්කෝලේට අපි අපායක් දෙවලුවක් කරලා මිනිස්සු මාස 3ක් වගේ ඇතුළත අපි එකතු වෙලා අපි ඒක කරා. තව ඔයාලා මොකද ඉගෙන ගන්න තියෙන පුංචි දෙයක් කාට හරි පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්න. ඒ නිසා අයිතිවාසිකම් ඉල්ලනවට වඩා තමන්ගේ ඉගෙන යුතුකම ඉෂ්ට කරගන්න. මොකද මම ලෝකේ යන අපේ පිටුනේ හැමතිස්සෙම කියන්නේ අපි මේ රටේ ණයයි. මොකද මේ රටේ මිනිස්සු ගොම් වෙන්න පුළුවන්, සොබ්බ වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ මහන්සි වෙලා ගන්න රැට් එකේ මේ අපේ නිදහස් අධ්‍යාපනය තුනේ අපිට ඇඳුමක් දුන්නේ. ඒ නිසා අද නම් මම ගොඩක් කඩිනේ පාටි කියන්නේ සර් මට විජේනම සර් විජේනම තමයි ගොඩාක් දෙනවා. ඒ නිසා වාහන ගොඩක් තියෙනවා, මේ රස්තන සිවුරුවක් තියෙනවා. මම කිසිම කෙනෙක් මම ගොඩාක් කරුණු උදාහරණ දෙන්න මිනිස්සුන්ට යවක් කරලා තියෙනවා. තව මම දැනගෙන තුරු වගේ භාග්‍ය අවුස්ම අවසන් කරන තුරු
මට මේ රට ඇතුලේ වෙන්න පුළුවන් ඉන්දියාව ඇතුලේ වෙන්න පුළුවන් වෙන තැනක යමක් කරන්න පුළුවන් මිනිස්සු වෙනුවෙන් ඒක මම හැමදාමත් කරනවා. ඊට එහාට ගිහිල්ලා කාට හරි මේ භෞතික සීමාවන් ඊට එහාට ගිහිල්ලා කාට හරි ඕනනම් මේ හියුමන් මයින්ඩ් එකේ ඔබට යන්න. එයා ඒක තමයි හැමදාමත් හැමතැනකම බලාගෙන ඉන්නවා. එයාට ඒ පණිවිඩය දීලා යන්න. හැමදෙනාටම පෙරවන් සරණයි.